ජීවිත අවබෝධය සඳහා මාර්ගය. සසර දුකින් නිදහස් වීම සඳහා ගමන් කළ යුතු නොවරදින පාර ශ්‍රවණය කරන්න. කෙනෙකුගේ ජීවිතයට ආලෝකය ලැබෙන්නේ ප්‍රායෝගික දහමක් ශ්‍රවණය කළොත්. ප්‍රායෝගික දහමක් කියලා කියන්නේ අපි අහන දේ අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕන. අපි කොච්චර ධර්මය අහුවත් වැඩක් නැහැ අපට කියන ඒවා කරන්න බැරි නා. ඒක දෙගොල්ලන්ටම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දෙගොල්ලන්ටම ප්‍රතිඵල ලැබෙන්නේ ඒ tamun අහන දේ tamunට පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්. ඒකෝ තමයි ඒක ප්‍රායෝගික වෙන්නේ. නමුත් අපි මෙතෙක් කලක් පුරුදු වෙලා හිටියේ කියන ඒවා ඔක්කොම අහගෙන ඉන්නවා. ඒවට සාදු කියනවා. ඊට පස්සේ ඒක දේශනාව ඉවරුනාම ඒක කියලා ඉවරුනාම තමුන් එකකින් ගත්ත දෙයක් නැහැ. ඒක අමතක කරලා දානවා. ආයි පරණ පුරුදු විදියට ආයි ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට පුද්ගලයෙක් වශයෙන් ඒ පුද්ගලයාට අලුතෙන් එකතු වෙච්ච කිසිම දෙයක් නැහැ. ඔහුගේ ආත්මය හිස්. ආත්මය හිස් වෙච්ච මිනිහෙක් කවදාකවත් ආධ්‍යාත්මයේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ. ආධ්‍යාත්මයේ ජීවිතේ ඉස්සරහට යන්නේ දවසින් දවස තමගේ දුර්වලකම් අඳුනගෙන අඩුපාඩු අඳුනගෙන ඒ අඩුපාඩු ඔස්සේ ටිකෙන් ටික සංවර්ධනය වෙමින් ගමන් කරන මනුෂ්‍යයා. කෙනෙකුට හම්බ වෙනවා නම් පුද්ගලයෙක් තමන්ගේ අඩුපාඩු පෙන්වන්න තමන්ගේ දුර්වලතාවයන් පෙන්වා දෙන්න ඒක ඒ පුද්ගලයාට මේ මනුෂ්‍ය ලෝකේ ලැබෙන ලොකුම භාග්යයක්. අපට අපේ ජීවිතයේ අඩුපාඩු පෙන්වන්න මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු කරන්නේ එකිනෙකා වර්ණනා කරගන්න එක විතරයි. අපි තේරෙන භාෂාවෙන් කියනවා පිට කහනවා කියලා. අරයා මෙයාගේ පිට කහනවා මෙයා අරයාගේ පිට කහනවා. නමුත් දෙගොල්ලන්ට අන්තිමේ යහපතක් උදා වෙන්නේ නැහැ. කවුරුහරි කෙනෙක් හිටියොත් තවත් කෙනෙක් ළඟ තියෙන දුර්වලතාවයන් අඩුපාඩු දෝෂ දැකලා ඒවා ඍජුව විවේචනය කළා. ඒවා වැරදි මේක හරි කියලා කියන අන්න එවැනි කෙනෙක් ආශ්‍රය කළොත් ඒ ආශ්‍රය කරන කෙනාගේ ජීවිතයට කවදාකවත් නරකක් සිද්ධ වෙන්නේ නැහැ හොඳක්ම පමණයි. මොකද ඔහු ඒ අසුරු කරන කෙනාගේ ජීවිතය වෙනස් කරනවා. දැන් ඔයගොල්ලන්ට වෙලා තියෙන ඔයගොල්ලෝගේ ජීවිත වෙනස් කරන්න කෙනෙක් නැහැ. හැමදාම එක වගේ. ඔය ඒ ගලාගෙන යනවා. කිසිම අලුත් වීමක් වෙන්නේ නැහැ. බුද්ධ ධර්මයේ උගන්වන්නේ මිනිස්සුන්ට අලුත් වෙන්න කියලා. බුද්ධ දේශනාවේ තියෙන චන්දෝපම සූත්‍රයේදී ගෞතම බුදුහාමුදුරෝ සඳ උපමා කොට සඳ උපමාවක් වශයෙන් අරගෙන කරන දේශනා කරන ධර්ම. හඳ හැමදාම අලුත් වෙනවා. අපි කවදාකවත් දකින්නේ නැහැ එකම ප්‍රමාණයේ හඳක්. හැමදාම හඳ වෙනස් වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ට බැරිද මේ හඳ වගේ වෙනස් වෙන්න? මිනිස්සුන්ට බැරිද මේ හඳ වගේ අලුත් වෙන්න? මිනිස්සු අලුත් වෙන්න බයයි. දැන් අපි කිව්වොත් මේ ඉන්න කාට හරි අලුත් වෙන්න කියලා ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ එකතු කරගත්ත. ඒගොල්ලෝ ගොඩ ගහගත්ත. ඒගොල්ලෝ සතු කරගත්ත දේවල් ඒගොල්ලන්ට අතාරින්න සිද්ධ වෙනවා. නැතුව අලුත් වෙන්න බෑ. දැන් අපිට කවුරු හරි අලුත් ඇඳුමක් ගෙනත් දෙනවා. අපි ඒ තාක් ඇඳගෙන ඉන්නේ පරණ ඇඳුමක්. අපට ඔහු අලුත් ඇඳුම ගෙනත් දීලා කියනවා මේ ඇඳුම ඇඳලා අලුත් වෙන්න කියලා. දැන් අපි අර පරණ ඇඳුම මොකක් කරන්න ඕනද? ඒක ගලවන්න වෙනවා. අපි කැමති නැහැ පරණ ඇඳුම් ගලවන්න. ඒවා කුණු පිටින්, දාඩිය පිටින්, පුස්කකා පරණ ඇඳුම් අඳන් එනවා. ඒ වුණාට අපේ ජීවිතේ හම්බ වෙන විවිධ අය අපට අලුත් ඇඳුම් දෙනවා. අපි අලුත් ඇඳුම් ප්‍රතික්ෂේප කරනවා අර පරණ ඇඳුම ගලවන්න වෙන නිසා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. පරණ ඇඳුම ගලවන්න අකමැති මිනිස්සයා අලුත් ඇඳුමක් අඳින්න කැමැත්තක් නැති මිනිහා කවදාද අලුත් වෙන්නේ? ඔහුට කිසි දවසක අලුත් වෙන්න බෑ. ඒ වගේම ඔහුට අලුත් ඇඳුමක් කවදාකවත් අඳින්නත් බෑ. ඔහුගේ ජීවිතය අවාසනාවන්ත ලෙස ගෙවිලා යනවා.
අභාග්‍ය සම්පන්න ලෙස ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා ඔහු මේ ගිහින් අපාගත වෙනවා. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ලෝකේ තියෙන රිද්ම එක. අපි හැමෝම එකම රිද්මයකට ජීවත් වෙනවා. අපිට තරහ යන්නේ එකම විදියකට. ඒ තරහ නිවෙන්නේත් එකම විදියකට. මිනිස්සු හැඟීම් ප්‍රකාශ කරන්නේ ආදරය, වෛරය, ඒවා ඔක්කොම එකම විදියකට ප්‍රකාශ කරන්නේ. එතකොට අපිට පේනවා මොකක් හරි රිද්මයක් මේකේ තියෙනවා. මේ රිද්මෙන් එහා පැත්තේ මොකක්ද ඇත්තේ? රිද්මෙන් එහා පැත්තේ නිර්වාණය පවතිනවා. එතකොට කෙනෙක් කල්පනා කරනවා මේ රිද්මෙන් එහා පැත්තට මම යන්න ඕන. මම මේ රිද්මෙන් එහා පැත්තට ගියොත් මම මේ සියලු බාධාවන්ගෙන්, සියලු කරදර වලින්, සියලු විඳවීම් වලින්, සියලු සාපයන්ගෙන්, සියලු දැවිලි වලින් නිදහස් වෙනවා. ඒ වුණාට රිද්මෙන් එහාට යන්න ඕගොල්ලන්ට බෑ. හේතුව ඕගොල්ලෝ අර අලුත් ඇඳුම අඳින්න ලෑස්ති නෑ. සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු සාම්ප්‍රදායික ජීවිත ගෙවනවා. හරිම සාම්ප්‍රදායිකයි. හරිම ඒකාකාරයි. ඒ මිනිස්සුන්ගේ මූණු වලවත් කිසි එළියක් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සාම්ප්‍රදායික ජීවිත ගෙවුවට ඒගොල්ලෝ ඒකාකාරී නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම වෙනස් වෙනවා. අපි ඔබට පැහැදිලි කරන්නේ වෙනස් වෙන ජීවිතයක්. හැම මොහොතකම වෙනස් වෙන්න. හැම දවසකම වෙනස් වෙන්න. හැම මොහොතකම අලුත් වෙන්න. නවීන වෙන්න. එතකොට කිසි බරක් නැහැ ජීවිතේ. නැත්තම් මේක මහා බරක්. මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ ලෙඩ වෙන ජරාවටපත් වෙන වයසට යන ශරීරයකුත් දරාගෙන නිකන් නම් බැලුම් බෝලයක් වගේ පාවි ඉන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු ලක්ෂයක් හිටියා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒතර අපි කරන්න ඕන මේ මනස නිදහසේ තියාගන්න දහමක්, මනස නිදහසේ තියාගන්න ප්‍රතිපදාවක්, මනස නිදහසේ තියාගන්න සද්ධර්මයක් අපි ශ්‍රවණය කරලා තියෙන්න ඕන. ඒක තමයි මේ දේශනා කරන්න හදන්නේ. ඒ වුණාට ඕගොල්ලෝගේ ජීවිතේ මෙතෙක් කලක් ශ්‍රවණය කළේ පරණ පොත්වල ලියපු කතාන්දර. හැමෝම බණ අහනවා කියලා අහන්න කැමැත්ත තියෙන්නේ කතා අහන්න. කොච්චර කතා ඇහුවත් ආධ්‍යාත්මය තුල පවතින ගින්න, දැවිල්ල නිවි යන්නේ නැහැ. ඒ කතාව අහනකොට හැමෝම කතාවට සමන් දීගෙන ඉන්නවා, හොඳයි කියනවා. හැබැයි කතාව ඉවරුනහම ආයි දැවිල්ල පටන් ගන්නවා. දැන් අපට අවශ්‍යයි මේ මිනිස්යාගේ ආධ්‍යාත්මය තුල තියෙන සදාකාලික අග්නිය, සදාකාලික දැවිල්ල සදාකාලිකවම නිවා දාන්න. අපි ඒකට ක්‍රමයක් පෙන්නනවා. ඒක හරි ප්‍රායෝගිකයි. මිනිස්සුන්ගේ ජීවිතවල දුක පවතින්නේ බලාපොරොත්තු තියෙන නිසා. කල්පනා කරලා බලන්න. අපි මොහොකට හරි ඕනවට වඩා බලාපොරොත්තුෙන් හිටියොත්, ඒ ඕනවට වඩා බලාපොරොත්තුෙන් හිටපු දේ අපට අහිමි වුණොත් අපිට දුක ඇති වෙනවා. එතකොට එහෙනම් දුක ඇතිවන්නේ ඇයි? බලාපොරොත්තු තියෙන නිසා. දැන් එතකොට අපි කියනවා මේ දුක නැතුව ඉන්න නම් ජීවිතේ කිසිවක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න කියලා. කිසිවක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න. ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන, ඕනවට වඩා ජීවිතයට හිර වෙලා, ඕනවට වඩා ජීවිතය බරක් කරගෙන ජීවත් වෙන්න ගියාම මිනිස්සුන්ගේ ජීවිත සදාකාලික කඳුළු වලින් පිරීලා. බලාපොරොත්තු බහුල වෙච්ච ජීවිතයක දුක පවතිනවා. ඒ බලාපොරොත්තුවේ අපේක්ෂාවන් ඉටු වෙනකන් මිනිස්සු දින ගැන දවස් ගැන බලන් ඉන්නවා. ඉටු වුණාම සතුට වෙනවා, ඉටු නොවුණාම දුක් වෙනවා. දැන් මම කියනවා මෙහෙම. ඉටු වුණාමත් සතුට වෙන්න යන්නත් එපා. ඉටු නොවුණාම දුක් වෙන්නත් එපා. ඒ ක්‍රමේ සාර්ථකයි. හැබැයි කෙනෙකුට එහෙම කිව්ව ගමන් එයාට හිතේවි එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන්. එකපාර බෑ. ටිකෙන් ටික, ස්වල්පයෙන් ස්වල්පය, මොහොතින් මොහොත තමාගේ හිත හදා ගන්න ඕන. මොහොතින් මොහොත ආධ්‍යාත්මය හැදුවොත්, මොහොතින් මොහොත ආධ්‍යාත්මය සංවර්ධනය කළොත්, මොහොතින් මොහොත ආධ්‍යාත්මය දියුණු කළොත්, ඒ මොහොතින් මොහොත ආධ්‍යාත්මය දියුණු කරන මිනිසයාට පුළුවන් ලෝකේ පවතින පරම යථාර්ථයට ලං වෙන්න. මිනිස්සු ලෝකේ ඇත්ත හොයාගන්න බැරුව අනාථ වෙලා මිය යනවා. අනාථ වෙලා මිය යනවා. කොච්චර ධනවත්ව ජීවත් වුණත්, කොච්චර දේවල් ජීවිතේ පරිහරණයට තිබ්බත් මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තෘප්තිය නැහැ. මිනිස්සුන්ට ධර්මය අවශ්‍ය වන්නේ තෘප්තිය ලබා ගැනීම සඳහා.
දැන් තෘප්තිය ලබා ගන්නේ කොහොමද? තෘප්තිය ලබා ගන්න මාර්ගයක් තියෙනවා. මිනිස්සුන්ට සතුට නැත්තේ බලාපොරොත්තු ඉවර වෙන්නේ නැති නිසා. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ කැමති දෙයක් අපි අහනවා. අහලා ඒක අපි ගෙනත් දෙනවා. ඒතකොට අපි අහනවා දැන් ඉවරද කියලා. ඒතකොට කියනවා නෑ තව එකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒකත් ගෙනත් දෙනවා. දැන් ඉවරද කියලා අහනවා. නෑ තවත් තියෙයි කියනවා. දැන් ඕම එයා බලාපොරොත්තු වෙන දේවල්, එයා හිතන දේවල් ඕම දිගට මෙයාට ගෙනත් දෙනවා. ගෙනත් දීලා අවුරුදු 100ක් විතර ගෙනත් දෙනවා. අවුරුදු 100කින් අහනවා දැන්වත් ඉවරද? ඒතර කියනවා නෑ කියලා. ඒ ජීවිතය අතෘප්තිකරයි. තෘප්තිමත් වෙන්නේ නැහැ. සැටිස්ෆයිඩ් නැහැ. දැන් මම අහනවා කොහොමද මේ ජීවිතය තෘප්තිමත් කරන්නේ? සැටිස්ෆයිඩ් කරන්නේ? මනුස්ස ජීවිතේ කොච්චර භෞතික දේවල් මිනිහෙකුට දුන්නත් තෘප්තිමත් කරන්න බෑ. මොකද මේ එක භෞතික දෙයක් දුන්නාම යාට අදහස ඇති වෙනවා තව එකක් සඳහා. බයිසිකලයක් ගත්ත මිනිස්සයා ඊට පස්සේ උත්සාහ කරනවා මෝටර් බයිසිකලයක් ගන්න. ඔහොම ගිහලා නැවක් ගන්න. නැවක් ගත්තාම හිතනවා තව නැවක් ගන්න. ප්ලේන් මේක ඉවරයක් නැති වැඩක්. අපි පැහැදිලි කරනවා ක්‍රමයක් ආධ්‍යාත්මයේ තෘප්තියටපත් කර ගැනීම. හිත තෘප්තිමත් කර ගන්නවා. හිත තෘප්තිමත් කරගන්නේ හරි ලේසි ඒක. ජීවිතේ කිසි දෙයකට ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නේ නැහැ. ඒක හරි ලේසි ක්‍රමයක් ජීවත් වෙන්න. ඕනවට වඩා බලාපොරොත්තු නැහැ. ඕනවට වඩා අපේක්ෂාවක් නැහැ. ඕනවට වඩා ප්‍රාර්ථනාවක් නැහැ. නිදහස ජීවත් වෙනවා. සමහරවිට අපේ ජීවිතේ හිතන ඒවා ඒ විදිහටම හරියනවා එතනම තියනවා ගිහිල්ලා බලනකොට. සමහර ඒවා අපි හිතපු විදිහට හරි ගියේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකේදීම හිත කම්පා කරගන්න නැතුව ජීවත් වෙනවා. කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකේ මේ භෞතික ලෝකේ ජීවත් වෙනකොට මේ භෞතික ලෝකේ දකින සංසිද්ධි කෙරේ හිත වෙනස් කරගන්න නැතුව ඉන්න. ඒ මනුස්සගේ ජීවිතය ශ්‍රේෂ්ඨයි. දැන් මෙතන තියෙනවා පින්තූරයක්. පින්තූර තුනක්. මේ පින්තූර තුන මැදලා තියෙන සුදු හා කළු යොදාගෙන. මේ පින්තූර තුනේ ඕගොල්ලෝ බලන්න කැමති පාට සුදු. ඒ වුණාට එක් කළු පාට තියෙනවා. ඕගොල්ලෝ කළු පාට බලන්න කැමති නැති වුණාට කළු පාට තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද? සුදු බලන්න කැමති කියලා හිත අනිත් පැත්ත හරවලා කළු බලන්න කැමති කරගන්නවා. ඒ වුණාට සුදු තියෙනවා. කොහොමද දැන් මේ කතාව තේරෙන්නේ නැහැ? මේ දෙක කොහොමද තියෙනවා? එතකොට අපි කල්පනා කරනවා මේ දෙක තියෙනවා කොහොමද? දැන් කෙනෙක් හිතනවා මේ දෙකට මම එකක් ප්‍රතික්ෂේප කරන්නත් නරකයි, එහෙකට බැඳෙන්නත් නරකයි. එකක් ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, එහෙකට බැඳෙන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැති බැඳෙන්නෙත් නැති කෙනාට මෙතන సౌందර්යයක් පවතිනවා. කොබලන් මම කියපු කතාව තේරිච්ච අය. ප්‍රතික්ෂේප කරන්නෙත් නැති බැඳෙන්නේ නැති එක්කෙනාට මෙතන ලස්සන රූපයක් තියෙනවා. ප්‍රතික්ෂේප කළොත් මෙතන රූපයක් නැහැ. ඕනවට වඩා බැඳුනොත් එතන රූපෙකුත් නැහැ. ඒ දෙකම නැතුව නිදහසේ බලන කෙනාට මෙතන సౌందර්යයක් තියෙනවා. මම ඔබට කියනවා සමස්ත විශ්වය තුලම කළු සහ සුදු පවතිනවා. සමස්ත විශ්වය තුලම ඇත හා නැත පවතිනවා. සමස්ත විශ්වය තුලම දෙකේ ගොඩවල් පවතිනවා. අපට ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට, සිතට ඔක්කොම දේවල් දැනෙන්නේ දෙකේ ගොඩවල් හැටියට. කළු සුදු ඇත නැත උස මිටි ලෝකේ එකම එකක් තියෙනවා. දෙකේ වට අයිති නැති ඒ නිබ්බාන පමණයි. ඒ නිබ්බාන පමණයි. නිබ්බාන කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එතකොට නිබ්බාන ප්‍රත්‍යක්ෂ කරගන්න නම් ඒ නිබ්බාන කියන එක ඇසින් දකින්නත් බෑ, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අල්ලන්න බෑ. එතනින් ඔබෙහි පවතින සදාකාලික වූවක්. සදාකාලික වූවක්. දැන් කෙනෙක් එතකොට අහනවා දැන් ඔබ වහන්සේ දේශනා කරන නිබ්බාන කියන එක සදාකාලික වූවක්. ඔය සදාකාලික ඌව අපි වගේ මෝඩ මිනිහෙක් කොහොමද තේරුම් ගන්නෙ? ඒකට තේරුම් ගන්න අවශ්‍ය ජීවිත අත්දැකීම් පමණයි. සමහරව හිතාගෙන ඉන්නවා බණ පොත්වල තියෙන ඒවා ඔක්කොම කටපාඩම් කරගත්තාම, ඔක්කොම බණ පොත් ඉගෙන ගත්තාම නිබ්බාන තේරෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. නිබ්බාන කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ, තේරෙන්නේ, වැටෙන්නේ ජීවිතයට මුහුණ දීපු මිනිස්සුන්ට. අපි අහලා තියෙනවා බුද්ධ කාලේ ජීවත් වෙච්ච පටාචාරා මෙහෙණිය. මම මේ කතාව කියන්නේ හැමෝම කතාව දන්න නිසා. ජීවිතේ ගොඩාක් දේවල් වලට මුහුණ දීපු කෙනෙක්. ජීවිතේ බොහෝ බාධක, කරදර, අභියෝග සියල්ලට මුහුණ දීලා නිවිච්ච කෙනෙක්. එයාගේ සිත නිබ්බාන තත්වයටපත් වෙලා.
අපි අහලා තියෙනවා සුනීත සෝපාක. ඒගොල්ලෝ අකුරු දන්නෙත් නැහැ. කුඩා කාලේ ඉඳලම ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා සිත නිබ්බාන තත්වයටපත් වෙලා. අපි අහලා තියෙනවා රජ්ජුමාලා, ගෙදරක වැඩකාරකම් කරපු කාන්තාවක්. කුඩා කාලේ ඉඳලම ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා නිබ්බාන තත්වයටපත් වෙලා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය ඕගොල්ලන්ගේ ආධ්‍යාත්මයේ නිබ්බාන තත්වයටපත් වෙලා නැහැ තාම. ඒ කියන්නේ ජීවිතේ මුහුණ දීලා මදි. ජීවිතේට මුහුණ දෙන්න ඕන. ජීවිතෙන් පලා යන්න නැතුව. එන සියල්ලටම. ඒ ජීවිතේ මුහුණ දෙනකොට සංසිද්ධි වලට ඒ මුහුණ දෙන සංසිද්ධි හොඳ නරක කියලා බෙදන්නේ නැහැ. මේ රූපේ බෙදන්නේ නැහැ වගේ. කළු සුදු කියලා බෙදුවොත් මෙතන රූපයක් දකින්න බෑ. ජීවිතේ මුහුණ දෙන දේවල් වලදීත් හොඳ නරක කියලා බෙදන්නේ නැහැ. ඕ හැම එකට මුහුණ දෙනවා. කම්පා නොවී සිටිනවා. සන්තෝෂයෙන් සිටිනවා. අර කම්පා නොවී සිටින එක්කෙනාට හොඳ නරක කියලා බෙදන්නේ නැතුව මුහුණ දෙන එක්කෙනාගේ ආධ්‍යාත්මය තෘප්තිමත් වෙනවා. මොන ප්‍රශ්න ඉවරයි. අවුරුදු 100ක් ගිහිල්ලත් භෞතික දේවල් ගෙනත් දීලා නොයෙකුත් ඉල්ලන දේවල් දීලා තෘප්තිමත් කරවන්න බැරි වෙච්ච ආධ්‍යාත්මය කම්පා නොවී ජීවත් වීම තුළ තෘප්තිමත් වෙලා ඉවර වෙනවා. එතකොට ආධ්‍යාත්මය මේ හිත තෘප්තිමත් වෙලා ඉවර වුණාම මං අහන්නේ මොනවද අවශ්‍ය කියලා. මුකුත් අවශ්‍ය නැහැ. අවශ්‍ය සියල්ල ලැබී ඇත. එතකොට මම ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලෝගේ ජීවිතයේ මේ භෞතික දේවල් නොයෙකුත් සැප සම්පත් මේ මොනවා හරි හොයනවා නම් දෙයක් ඒ හැමදේම හෙව්වේ මේ ඇතුළ පිරලා නැති නිසා. එතකොට ඊට පස්සේ අපි ඒ දේ හොයලා ඇතුළ පුරවන්න බැලුවා හරි ගියේ නැහැ. කොච්චර අපි හොයපු දේ නිරෝගීකම රූප ස්වභාව ධනය මේ මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් ඒක හොයලා ඉවරුනාම අර අඩුව ආයි තිබුණා. මිනිස්සු හැමෝගෙම හිතේ අඩුවක් තියෙනවා. මිනිස්සුගේ අඩුවත් එක්ක අකමැත්තෙන් ජීවත් වෙනවා. ඒ නිසා මූණවල සතුට අඩුයි. අඩුවත් එක්ක අකමැත්තෙන් ජීවත් වෙනවා. දැන් අඩුවක් නැති කෙනා තෘප්තිමත් වෙලා ඉවරයි. ඒ සැටිස්ෆයිඩ්. ඒ තෘප්තිමත් වෙච්ච මනුස්සයාට ජීවිතේ මොකුත් ඕනේ නැහැ. මොකුත් අවශ්‍ය නැහැ. මොකුත් අවශ්‍ය නැති කෙනාට දුකක් නැහැ. මොකුත් අවශ්‍ය නැති කෙනාට දුකක් නැහැ. දුකක් නැති එක්කෙනාට මොකුත් අවශ්‍ය නැහැ. කවුරුහරි දැන් මේ කතාව තේරෙනවද? ඉතින් මේ ප්‍රශ්නේ ඉවරයිනේ ඔක්කොම. එතකොට මේ සියලු ගැටලු මේ සියලු ප්‍රශ්න අපිව නිර්මාණය කළා. අපි මේකට හිර වෙලා, අපි මේකට බැහැලා, අපි මේක කාල් ගගා, අපි මේකට බැහැලා විඳව ජීවත් වෙනවා. ආධ්‍යාත්මේ තෘප්තිමත් කරගත්තොත් කවුරු හරි ඒ තෘප්තිමත් කරගන්න ධර්මයේ ශ්‍රවණය කළොත්, සද්ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන උතුම් මිනිසයා ජීවිත අවබෝධයටපත් වෙනවා. ජීවිත අවබෝධයටපත් වෙනවා. ජීවිත අවබෝධයටපත් වීම සඳහා තමයි අපි මේ මාර්ගය දේශනා කරන්නේ. බුද්ධ ආගම කියලා කියන්නේ මිනිස්සු මරණයෙන් පස්සේ නිවන් දකින්න ක්‍රමයක් නෙමෙයි. ඒක වැරදි. දැන් මරණයෙන් පස්සේ නිවන් දකින්නවා කියලා කිව්වට දැන් අපි දන්න ඉතිහාසයේ කවුද මරණයෙන් පස්සේ නිවන් දැක්කේ? කවුද මේ නිවන් දැකපු කෙනෙක් ආයෙ ඇවිල්ලා කිව්වේ මං මැරුණා මං නිවන් දැක්ක කියලා? ගියාමයි. අපි පැහැදිලි කරන්නේ ජීවත් වෙලා ඉන්නකොට නිවන් දකින්න ක්‍රමයක්. ජීවත් වෙලා ඉන්නකොට නිවන් දකින්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මිනිස්සු මැරුණාම මරණකොළ ලියලා ගහනවා නිවන් සැප ලැබේවා කියලා. හොඳයි ලැබිච්ච එකෙක් ඉන්නවද? කොහෙවත් නැහැ. කොහෙවත් නැහැ. නිකන් ලියලා ගහනවා. කවුරුවත් නිවන් දකින්නේ නැහැ. එක්ක මැරුණාම අපාගත වෙනවා එක්ක දිව්‍ය ලෝකෙට යනවා. 99.99999ක්ම පාය යනවා. ඊටාම කලාතුරකින් 0.0001ක් විතර සුගතිගාමික සාමාන්‍ය ජීවිතේ මිනිස්සු ගෙවන. ඒක අපි කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මෙලොව ජීවිතය යහපත් කරගත්තොත් යම් දෙයකට සවන් දුන්නොත් ඒ සවන් දීපු දේ හිතට හොඳට අරගත්තොත් ඒ දේක ජීවත් වුණොත් ඒක ප්‍රායෝගික ජීවිතයට බද්ධ කරගත්තොත් ජීවිතය තුළ පවතින සදාකාලික දැවිල්ලෙන් නිදහස් වෙන්න. සදාකාලික දැවිල්ලෙන් නිදහස් වෙච්ච මිනිස්සෙකුගේ හිත පරිපූර්ණයි. හිත පරිපූර්ණයි. හිත පරිපූර්ණ වෙච්ච මිනිස්සෙකුට ලෞකික වශයෙන් දැනෙන දුක සතුට කියන එකෙන් ඉවත් වෙලා. ඔහුගේ ආධ්‍යාත්මය පිරීලා ඉවරයි. ඔහු හැමතිස්සෙම සතුටින් සිටිනවා.
අසතුටින් සිටින්න කාරණයක් නැහැ. සතුටින් සිටින්න කාරණා තියෙනවා. දැන් ඕගොල්ලොත් කරන්න ඕන ජීවිතේ සද්ධර්මය සොයන්න ඕන. දැන් මෙතෙක් කලක් කිව්වේ කතන්දර හොයාගෙන පොත්පත්වල තියෙන ඒවා කටපාඩම් කරගෙන විභාග වලට ලියාගෙන සහතික එකතු කරගෙන හිටියා. ඒක බුද්ධාගම කියලා හිතුවා. එහෙම බුද්ධාගමක් කොහෙද ඉතින් බුදුහාඳුරන්ට තියෙන්නේ පැයි. ආචාර උපාධි 40ක්වත් ඔය කියන විදියට. මොකක්වත් තිබුණේ නැහැ නිකන් හිටියේ. අවබෝධය හා දැනුම කියන්නේ දෙකක්. මිනිස්සු හැමදාම ජීවිතේ හොයන්නේ දැනුම. දැනුම හොයන්න හේතුව තමයි සමාජයේ වටිනකම තියෙන දැනුමට. මාකට් කරන්න පුළුවන් දැනුම. අවබෝධය හොයන්නේ මේකෙන් ගැලවෙන්න අවශ්‍යයි විතරයි. මේ සංසාරයෙන් යන්න අවශ්‍ය කට්ටිය අවබෝධය සොයනවා. අවබෝධය සොයන එක්කෙනා තෘප්තිමත් වෙනවා. තෘප්තිමත් වෙච්ච එක්කෙනාට දුකක් නැහැ. ඉතින් දුකක් නැතුව ඉන්න ක්‍රමයක් අපි ආයේ ඔක්කොම හොයනවා. දුකක් නැතුව ඉන්න නම් කිසිම දෙයකට ඕනවට වඩා බලාපොරොත්තු නොවිය යුතුයි. මං හිතන්නේ මේ දේශනාවට සවන් දෙන හැමෝටම තියෙන ප්‍රධානම ගැටලුව ජීවිතේ බලාපොරොත්තු බහුල බව. දැන් ඒතර කෙනෙක් අහන්න පුළුවන් දැන් ඔබ වහන්සේ කියන විදිහට අපිට දැන් කිසි බලාපොරොත්තුවක් නැහැ. අපිට කිසි ටාගට් එකක් අරමුණක් නැතුව ජීවත් වෙන්න බෑ. ජීවිතේ අරමුණු තිබ්බාවේ. බලාපොරොත්තුත් තිබ්බාවේ. හැබැයි ඒවට සිත බැඳුනොත් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් හැමෝටම තමාගේ හිත ඇතුලේ තදින් පළපදියම් වෙලා තියෙනවා හෙට උදේ ඉර පායන බව. ඒක තදින් පළපදියම් වෙලා තියෙනවා. කොච්චර පළපදියම් වෙලා තියෙනවද කිව්වොත් ඒ ගැන කවුරුවක් කතා කරන්නවත් කැමති නැහැ වෙන්නේ නැහැ කියලා. එච්චරට මේක හිතට බහැලා තියෙනවා. එහෙම නුනොත් ලක්ෂ ගාණක් මේ යනවා. ඇයි? අරක දරා ගන්න බැරුව. ඒ තමුන්ගේ හිතේ තිබිච්ච අදහස යථාර්ථයක් වෙච්ච නැති නිසා. ලක්ෂ ගාණක් මිනිස්සු මේ යනවා. මේ ඉර නැති නිසා නෙමෙයි. තමන් හිතපු අදහස් සිද්ධ වෙන්නේ නැති නිසා. ලෝකේ එහෙම දේවල් වෙන්න බැරි කමක් නැහැ. ලෝකෙ එහෙම දේවල් හිටි ගමන් සිද්ධ වෙන්න පුළුවන්. මම දැක්ක මේ පහුගිය දවසක එක්තරා අන්තර්ජාලයේ දාලා තියෙනවා. සමහර වෙලාවට ලෝකෙ සති ගණන් මාස ගණන් අන්ධකාරයේ ඉන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් හිටිය ගමන් ඒක නෑ කියලා කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ එහෙම. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ අපි අර හැමදාම හිතන් ඉන්න එක අපිට නැති වුණාම අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඔන්න අපි බස් එකක යනවා. බස් එකේ යනකොට අපි ටිකට් ගන්නවා. එක මිනිහෙක් ඉන්නවා අපිට ටිකට් එක දීලා සල්ලි එපා කියනවා. එතකොටත් ඒ ටිකට් ගන්න මිනිහයා පුදුමයටපත් වෙනවා. ඊට පස්සේ අනිත් බස් එකේදී සල්ලි අරගෙන ටිකට් එක නොදී ඉන්නවා. ඒත් පුදුමයටපත් වෙනවා. මං අහන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ එකතරා හැඩයකට පුරුදු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ පුරුදු වෙච්ච හැඩය තමයි ටිකට් එක දුන්නාම සල්ලි දෙන්න ඕන නැත්නම් සල්ලි දුන්නාම ටිකට් එක දෙන්න ඕන. ඒක වෙනස් වෙනකොට ඒගොල්ලන්ගේ හිත කැළඹෙනවා. ඕගොල්ලන්ගේ ජීවිතේත් ඕගොල්ලෝ මේ භෞතික ලෝකේ දැන් හැඩතල වලට පුරුදු වෙලා ඉවරයි. හැඩතල වලට පුරුදු වෙච්ච මිනිහට දුක පවතිනවා. එතකොට අපිට පේනවා එහෙනම් මේ දුක අපට ඇති කරවන්නේ අපිම පුරුදු කරගත්තු දේවල්. අපිම ගොඩනංවාගත්ත සංකල්ප. අපි විසින්ම නිර්මාණය කරගත්ත සාපේක්ෂක. ඒ සාපේක්ෂක දුක ඇති කරනවා. ඒ සාපේක්ෂක අසහනය ඇති කරනවා. ඒ සාපේක්ෂක විඩාව ඇති කරනවා. ජීවිතේ ඇත්තටම සොයන්න ඕන කෙනා. ජීවිතේ ඇත්තටම දකින්න ඕන කෙනා. ජීවිතේ ඇත්තටම අවබෝධය ඕන කෙනා. පියවරෙන් පියවර මොහොතින් මොහොත සද්ධර්මයේ සොයනවා. දැන් ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ සද්ධර්මය? කොහොමද මේක හොයන්නේ? සද්ධර්මය කියන්නේ 아무තු එකක් නෙමෙයි. තමාගේ ජීවිතය ගැන බලන් ඉන්නවා. තමා ජීවත් වෙන විදිහට බලන් ඉන්නවා. තමාගේ හිතට එන සිතුවිලි දිහාව බලන් ඉන්නවා. ඒවා තමාව මෙහෙයවන විදිය බලන් ඉන්නවා. දැන් හැම මිනිස්සෙක්ම මෙහෙයවන්නේ යාගේ හිත. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතට හොඳ දේවලුයි නරක දේවලුයි දෙකම එනවා. සමහරුන්ගේ හිතට බොහෝ පිරිසකගේ හිතට එන්නේ නරක දේවල් විතරයි වැඩිපුරම. ඊටාම කලාතුරකින් හොඳ සිතුවිල්ලක් පහළ වෙනවා. අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේවා, වෛර කරන්නේවා, කේලම් කියනේවා, උපදූප කියනේවා නොයෙකුත් කුණු ගොඩවල් වලින් මේ ආධ්‍යාත්මය පුරවගෙන ජීවත් වෙනවා. එතකොට එයා කල්පනා කරනවා මගේ මේ ඇතුළ කුණු වලින්ම පිරීලා තියෙන්නේ. මට බැරිද මගේ ඇතුළ 100%ක් යහපතින් පුරවන්න පුළුවන්.
ඒකට ඔහු කළ යුතු වන්නේ ඔහුගේ දුර්වලතාවයන් පළවෙනිව අඳුන ගන්න ඕන. දුර්වලතාවයන් අඳුන ගන්න නැති මිනිස්සෙකුට කවදාකවත් ආධ්‍යාත්මය තෘප්තිමත් කරගන්න බෑ. සම්පූර්ණ සතුටටපත් වෙන්න බෑ. සම්පූර්ණ අවබෝධයටපත් වෙන්නත් බෑ. අනික හිතන්න එපා මේ බුද්ධ ආගමේ උගන්වන නිවන. බුද්ධ ආගමේ උගන්වන පරමාර්ථය. පරමාර්ථය කියන්නේ අවසාන නිෂ්ඨාව, අවසන් තැන. ඒක මේ උගත්කමටවත්, ධනවත්කමටවත්, ස්ත්‍රී පුරුෂ භාවයටවත් එහෙම එකකට හම්බෙන එකක් නෙමෙයි. ජීවිත අත්දැකීම් ඔස්සේ ලැබන්නක්. දැන් ඕන කෙනෙකුට ජීවිතයේ අත්දැකීම් ගොඩාක් තියෙනම් ඒ අත්දැකීම් ගොඩාක් තියෙන කෙනාට හරිම නිදහසේ අවබෝධයටපත් වෙන්න පුළුවන්. දැන් මේ ඉන්නට ජීවිතයේ අත්දැකීම් බොහොමයි. ඒ වුණාට අවබෝධය නැහැ. ඒ ධර්මයේ නැති නිසා. ඒගොල්ලෝ මේ ඕන දේ අහලා නැහැ. පණිවිඩය අහලා නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආගම කියලා හිතාගෙන හිටියේ ඇහින් දකින්න දේවල් ටිකක්. චෛත්‍ය, බෝගස්, පිළිම ඒගොල්ලෝ හිතුව ආගම කියලා. චෛත්‍ය, බෝගස්, පිළිම ආගම නෙමෙයි. සිත නිවා ගන්න විදියයි ආගම. සිත සංසුන් කරගන්න මාවතයි ආගම. ආධ්‍යාත්මයට සැනසෙල්ල ලබා දෙන ක්‍රමයයි ධර්මය. ඒ නිසා අපි කරන්න ඕන දේ තමයි මේ අපේ ඇතුලේ තියෙන සදාකාලික අඩුව. සදාකාලික අඩුවක් තියෙනවා. පිරීලා නැහැ වගේ තේරෙනවා. දැන් මේ ඉවර වෙන්නේ නැහැ වගේ තේරෙනවා. තෘප්තිමත් නැහැ වගේ තේරෙනවා. අපි ඒකට කරන්න ඕන එකම දේ ජීවිතේ පරමාර්ථය සොයාගෙන තෘප්තිමත් කරලා ඉවර කරලා දානවා. ඒතර මේ ප්‍රශ්නේ ඉවරයි. නැත්තම් හැමදාම පස්සෙන් දුවනවා. කියන්නේ ඉවර කරන්න දුවනවා. ඒ ඉවර කරන්න දුවන කිසි කෙනෙක් කිසි දවසක ඉවර කරන්නේ නැහැ. මේ සසර ඉවර කරන්නේ නැහැ. සසර ඉවර කරන්නේ ආධ්‍යාත්මය තෘප්තිමත් කළා පමණයි. කෙනෙක් ආධ්‍යාත්මය තෘප්තිමත් කළොත් ඒ ආධ්‍යාත්මය තෘප්තිමත් කරපු මිනිස්යාගේ සසර ඉවර වෙනවා. දැන් සංසාර ඉවර කරන විදිය හරි ලේසියි. ආධ්‍යාත්මේ පූර්ණ තෘප්තිමත් භාවයටපත් කළා මේ සසර දුක ඉවර කළා දානවා. එතකොට මම දැන් කරුණු කීපයක් දේශනා කළා, පැහැදිලි කළා. මේ අතුලාන්තයේ පවතින දැවිල්ල සමනය කරගන්න හේතු වෙන. පළවෙනි එක මම කිව්වේ ඕනවට වඩා කිසි දෙයකට බැඳෙන්න එපා. ඊළඟට කිව්වේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තුවට හිර වෙන්න එපා. බලාපොරොත්තු පසුපස දුවන්න එපා. ඒවට නිදහසේ තියෙන දෙන්න. ජීවිතේ නිදහසේ ගලන්න දෙන්න. වැස්සට වහින්න දෙන්න, හුලඟට හමන්න දෙන්න, අවුවට පායන්න දෙන්න. ඔය එකකටවත් තමුන් බලපෑම් කරන්න එපා. තමුන් ওই දේවල් වලට බලපෑම් කරනකොට ඒ බලපෑමේ ප්‍රතිඵලය ලෙස තමුන්ට තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම්, නොයෙකුත් දුර්වලතාවයන් මේ ඇතුලෙන් පහළ වෙනවා. දැන් අපට අවශ්‍යයි මේ සියල්ලෙන් නිදහස් වෙන්න. ඒ සියල්ලෙන් නිදහස් වෙන ධර්මයට අපි කියනවා විශ්ව ධර්මය. විශ්ව ධර්මයට ආගමක් නැහැ. ඒක මේ විශ්වයේම එකක් පවතින. ලෝකයේ සසර දුක නිවන්න නැත්නම් මේ සියලු දුකින් නිදහස් වෙන්න එකම එක දෙයක් තියෙනවා. ඒකට ආගමක් නැහැ. ඒ දේ කවුරු හරි හොයාගත්තොත් එයා මේකෙන් සදාටම ගැලවෙනවා. සදාටම නිදහස් වෙනවා. ඒ සදාටම නිදහස් වෙච්ච මිනිසයා ජීවිතේ පූර්ණත්වයටපත් වෙච්ච කෙනෙක්. පූර්ණත්වයටපත් වෙච්ච කෙනෙක්. පූර්ණත්වයටපත් වෙච්ච කෙනාගේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මීය තෘප්තිමත්. කිසිම වෙලාවක ජීවිතේ අතෘප්තිකර බවක් නැහැ. අසතුටක් නැහැ. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ අසතුට පවතිනවා. ඉටු නොවුනාම අසතුට. ඉටු වුනාම සතුට. සිත පූර්ණත්වයට නැත්නම් නිවනටපත් වෙච්ච කෙනාට ඒ දෙකම නැහැ. එයා මේ සියල්ල දෙස නිදහසේ බලන් ඉන්නවා. සියල්ල දෙස කම්පණයකින් තොරව බලන් ඉන්නවා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය සියල්ල දෙස කම්පණයකින් තොරව බලන් ඉන්න බෑ. ඇයි? සමහර දේවල් වලට බැඳිලා සමහර දේවල් කැමති නෑ. ওই දෙකම ප්‍රශ්න. සමහර ඒවාට ඕනට වඩා ආදරෙන් බැඳෙනවා. සමහර ඒවා මෙහෙම එපා කියලා තල්ලු කරනවා. දැන් මේ අය තරුණ කාලේ තරුණකමට බැඳෙනවා. ඊට පස්සේ කාලෙත් එක්ක තරුණකම ටික ටික අඩු වෙලා යනවා. ඒතර මහලු වෙනවා, වයසට යනවා. තරුණකමට බැඳෙනවා, වයසට යන එක ප්‍රතික්ෂේප කරනවා. ඕක තමයි ලෝක ධර්මතාවය. ඒ වුණාට තරුණකමට බැඳුණා කියලා ඒක නවතින්නේ නැහැ. වයසට යාම ප්‍රතික්ෂේප කළා කියලා ළඟට නෑවිත් තියෙන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕන?
දැන් මෙහෙම කරන්න ඕන. තරුණකමට බැඳෙන්නෙත් නැහැ. වයසට යෑම එපා කියන්නෙත් නැහැ. මේ දෙකටම නැහැ. මජ්ජේන තථාගතේන ධම්මං දේසේසි. තථාගතවරු මැදින් බණ කියනවා. ඒක තමයි මජ්ක්‍ධිම ප්‍රතිපදා. මේ දෙකටම නැහැ. දෙකටම නැතුව ජීවත් වෙනවා. දෙකටම නැතුව ජීවත් වෙනකොට එයාගේ හිත නිවිලා. දෙපැත්තටම නැතුව ජීවත් වෙන මිනිස්යාගේ ආධ්‍යාත්මය ගිනි ගන්න නැහැ. ආධ්‍යාත්මය ගිනි ගන්න නැති මිනිස්යාට දැඩි දුකක්, දැඩි පශ්චාත්තාවයක්, දැඩි අසහනකාරී බවක් ඔහුගේ ඇතුළතින් නැගෙන්නේ. ඔහු නිවිලා ඉවරයි. දැන් ඔයගොල්ලෝ නිවෙන්න බැරුවනේ ඉන්නේ. ඔය නිවෙන ක්‍රමය හරි ප්‍රායෝගිකයි. ඒක මේ පොත්වල තියෙන එකක් නෙමෙයි. ඒක නිවිච්ච කෙනෙකුගෙන් අහන්න ඕන. කොහොමද ඔබ නිවුනේ? මොකක්ද ඒකට ඔබ කළේ? මොනවද අනුගමනය කරපු ක්‍රමවේද? එතකොට ඔහු දේශනා කරන මෙන්න මෙහෙම කළා මම. මේ විදියට කළා මම මේ විදියට හිතුවා බලාපොරොත්තු නැතුව හිටියා. මෙහෙම වෙනකොට මගේ ඇතුළාන්තේ නිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම නිවෙන විදියට මේ හිත වැඩුවා. හිත වඩාගෙන යනකොට හිත සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වුණා. හිත තෘප්තිමත් නොවන තාක්කල් සියල්ල ප්‍රශ්නයක්. සියල්ල තුල ඉවරයක් පේන්නේ නැහැ. දැන් ඔය හැමෝටම තියෙන ප්‍රශ්නේ ඉවර කරන්නනේ හැමෝම දඟලන්නේ. දැන් අපි කාට හරි පොඩි වැඩක් දෙනවා. අපි හිතමු ලුණු ගෙඩියක් සුද්ධ කරන්න දෙනවා. මං අහන්නේ මිනිස්සු ලුණු ගෙඩි ටිකක් දුන්නම සුද්ධ කරන්න එයා බලන්නේ ලුණු සුද්ධ කරන්නද සුද්ධ කරලා ඉවර කරන්නද? ඈ? සුද්ධ කරලා ඉවර කරන්න බලනවා. ඒතර මං කල්පනා කරනවා මෙහෙම. මේගොල්ලෝ සුද්ධ කරලා ඉවර කරන්න මේ උත්සාහ ගන්නේ මේගොල්ලෝ මේ වැඩේ කරන්න අකමැති. ඉක්මනට ඉවර කරලා රෙස්ට් කරන්න හදනවා. කොබලන එක තේරෙන්නේ නැහැ. කිසි කෙනෙකුට රෙස්ට් කරන්න බෑ. ඒක ඉවරුනහම තව එකක් තියෙනවා. ඒ විදිහට තමයි මේ සසර හදලා තියෙන්නේ. ඊට පස්සේ ලුණු සුද්ධ කළා ටට්ටක් ගාලා සුද්ධ කරලා ඉවෙල්ල බලනකොට මෙන්න පොල් ගන්න තියෙනවා ඊට පස්සේ. මේක ඉවර වෙන්නේ. දිගටම දේවල් තියෙනවා. මම කියනවා මෙහෙම. මේ කිසි දෙයක් ඉක්මනට ඉවර කරන්න දඟලන්න එපා. ඒවා රිද්මයානුකූලව කරගෙන යන්න. මේ දේවල් ඉක්මනට ඉවර කරලා ඉවල තව එකක් හොයන්න එපා. දැන් ඔය බලන්න ඕන වැඩ ඉක්මනට ඉවර කරපු කෙනෙක් ඊළඟට කරන්නේ ඉක්මනට ඉවර කළා තව ඒ වගේ එකක් හොයනවා. ඊට පස්සේ ඒක ඉක්මනට ඉවර කළා තව ඒ වගේ එකක් හොයනවා. ඉතින් මේක කොහොම ඉවර වෙන්නේ? ඒගොල්ලෝ ඉවර කරන්නේ නැතුව මේ යනවා. ඉවර කරන්නේ නැතුව කවුරු හරි මිය ගියොත් ආයෙ උපදිනවා. කොබලන එක තේරිච්චා? ඉවර නොකර මිය ගියොත් ආයෙ දැන් අපි කියනවා මේ ඔක්කොම ඉවර කළා දාන්න. ඔක්කොම ඉවර කරනවා කියලා කියන්නේ ආධ්‍යාත්මය මේ අතුලාන්තය තෘප්තිමත් කරලා ඉවර කරනවා. අතුලාන්තය තෘප්තිමත් කරලා ඉවර කරපු කෙනා කිසිම වෙලාවක වැඩක් දුන්නට ඉක්මනට ඉවර කරන්න උවමනාවක් එයාට තේරෙන්නේ නැහැ. නිකන් කරගෙන යනවා. එච්චරයි. ඉක්මනට ඉවර කරන්න ඕන කියලා දැඩිව ගිහිල්ලා ඒකට බැඳෙන්නෙත් නැහැ. දැන් ඔය කට්ටියට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මොකක් හරි කාර්යයක් දුන්නා මේක ඉක්මනට ඉවර කළා විවේක ගන්න රෙස්ට් කරන්න නැත්නම් තව කාට හරි ඒක පෙන්වන්න ඔය වගේ එක එක දේවල් දාගෙන සම්පූර්ණ වැඩේ අවුල් කරගන්නවා. සිත නිවාගත්ත මනුෂ්‍යයා මේ කිසිවක් ඉක්මනට ඉවර කරන්න ඕන කියලා හිතන්නේ නැතුව ඔහු නිදහසේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඉතින් නිදහසේ කෙනෙක් යම් ක්‍රියාකාරකමක ඉන්නවනම් ඒ තමන් ඒ දේ කරනකොට දැවිල්ලක් නැත්තම් ඔහු ඉවර කරලා ඉවරයි. කොබලන එක තේරිච්චාය. ඒක තමයි රහත් බව. ඔච්චරයි. මොකද මේ හැමදේම කරනෝ මේක ඉවර කරන්න ඕන කියලාත් නැහැ ඉවර කරන්න ඕනේ නැහැ කියලාත් නැහැ රිද්මයානුකූලව කරගෙන යනවා. එයා සසර දුක අවසන් කළා. සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සගත වර්ගයේ ඕගතරණ සූත්‍රය කියලා. දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ දෙවි කෙනෙක් එනවා. දෙවි කෙනෙක් කියලා කියන්නේ හොඳ දැනුගත් ධර්මය ගැන හුඟක් අවබෝධය තිබිච්ච කෙනෙක්. ਉਹ මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඇවිල්ලා එයා අහනවා දැන් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ මේ සසර සයුර තරණය කළා කියලා. ඒ කියන්නේ ආයෙ උපදින්නේ නැහැ කියලා ඔබ වහන්සේ කියනවා. කොහොමද එහෙම කළේ? කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර උන්වහන්සේ මෙහෙම උත්තර දෙනවා. මම මේ සංසාරයේ කියන සාගරේ ගංගාවේ මම පීනන්න ගියේ නැහැ. පීනන්න ගියා නම් මම උඩ පාවෙනවා.
මම පීනන් නැතුව හිටියෙත් නැහැ. පීනන් නැතුව හිටිනම් මං ගිලී යනවා. පීනන්නෙත් නැතුව ඉන්නෙත් නැතුව දෙකටම නැතුව මම මේ සසර සයුර තරණය කළා. එතකොට ඒ දෙවිය සාදු කියලා කියන කාලයකට පස්සේ ඇහුවා සංසාර රෝගයේ තරණය කරපු මුනිවරයෙක්ගේ කතාවක් කියලා හොයන්න යනවා. ඒ තමයි මජ්ක්‍ධිම පටිපදාව. මේ දෙපැත්තට හිර වෙන්නේ නැහැ. කොබලන් මේ විදිහට සාමාන්‍ය ජීවත් වෙන්න කැමති අය මේ කියන ක්‍රමය හරියට අල්ලගත්තොත් ජීවත් වෙන එක හරිය ලේසි. කිසිම තරහ යන්නේ නැහැ පොඩ්ඩක්. කළා බලන්න. ඊට පස්සේ කියන්න ඕන හරිද වැරදිද කියලා. මම කියන එක අහලා කියන්න බෑ කාටවත් ඒ කියන එක හරිද වැරදිද කියලා. එමෙ කිව්වොත් වැරදි. ඒ කියන එක අහගෙන ගිහිල්ලා මාස ගාණක් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා කියන්න ඕන ආ ඒක හරිනේ. එක වැරදිනේ. මේ කියන එක හරි. හැබැයි කළා බැලුවොත් හරි. නැත්තම් හැමෝටම වැරදි. සම්පූර්ණ ආධ්‍යාත්මය තෘප්තිමත් කරන්න නම් තියෙන ලේසිම විදිය තමයි ඒකට ක්‍රමය හරි ලේසියෙන් අහගෙන ඒ ටික කරන එක. දැන් අපි මේ දේශනාව තුළ කාටවත් අමුතුවෙන් මතක තියාගන්න කියලා විෂය කරුණු මුකුත් ඉගෙනුවේ නැහැ. අපි සරලව නිදහසේ හැමෝටම තේරෙන භාෂාවෙන් කතා කළා. කවුරු හරි කෙනෙක් මොකක් හරි දෙයක් හරියටම දන්නවා නම් ඒ හරියට මේ විෂය දන්න එක්කෙනා ඉතාම සරලව කතා කරනවා. ලෝකේ ඉන්න සුපිරි ගුරුවරු කියන්නේ සියල්ල දන්න කට්ටිය. සියල්ල දන්න ගුරුවරේ කිසිම වෙලාවක බර වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද එයා සියල්ල දන්නවා. සියල්ල දකිනවා. බොහොම සරල වචන භාවිතා කළා. ඊටාම සැහැල්ලුවෙන් හා ලේසියෙන් ඔව් සමාජයට උගන්වනවා. මම කියනවා නිවන් දකින්න ක්‍රමය. ඒක කිසිම පොතපතක නැහැ. ඒක අපි පොතපතක ලිව්වොත් ඒ පොතපතේ ලියපු එක ප්‍රායෝගිකව කරන්න බෑ. ඊට වඩා ලේසි මෙහෙම සාකච්ඡා කරලා එකිනෙකාට දැනෙන දේත් එක්ක ඒක ප්‍රගුණ කරනවා. ඒකේ පවතින්නේ දෙපැත්තට නැතුව මැදින් ඉන්න එකක්. ඒ මැදින් ඉන්න ක්‍රමයේ ජීවිතයට පුරුදු කරගත්තොත් මං හිතන්නේ ඒ ඇති කියලා. එතකොට එයාගේ ජීවිතේ හරි සැහැල්ලුවටපත් වෙලා. කිසිම කෙනෙකුට ඔහුගේ ආත්මය චලනය කරන්න බෑ. ඔහු හොල්ලන්න බෑ. හෙල්ලෙන කාරණයක් නෑ. දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ හෙල්ලෙනවා එක කාරණා නිසා. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් කරගත්තොත්, හෙල්ලෙන්නේ නැතුව ඉන්න පසුබිම හදාගත්තොත්, ඒ මිනිස්සයා ඔහුගේ ජීවිතේ පරමාර්ථය සාක්ෂාත් කළා. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් තාම තරුණයි. හැබැයි ওই තරුණකම හැමදාම හිටින්නේ නැහැ. ඕක ටික අඩු වෙලා යනවා. නිරෝගී. ඔය නිරෝගීකම දිගට හිටින්නේ නැහැ. ඔකත් අඩු වෙලා යනවා. දැන් ඔහොම ගෙවිලා මේ ජීවිතේ 4න් 3ක් විතරම ගෙවිලා ඉවර වෙනවා. එතකොට ඕගොල්ලෝ ඔයගොල්ලෝ ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. මම මොනවද කරේ? මට මොනවද ඉතුරු උනේ? මට මොනවද ගෙනියන්න තියෙන්නේ? එතකොට උන්ට ජීවිතය ගැන ඇති වෙන්නේ හුදකලා බවක්, හිස් බවක්. කරපු මුකුත් නැහැ. දැන් කෙනෙක් මේ දහම අහලා තරුණ කාලෙදිම මේක අහන්න ඕන. මේක මේ අවුරුදු 80 90 වෙලා අහලා කිසි වැඩක් නැහැ. තරුණ කාලෙදි මේ කතාව අහලා මේ කතාව හොඳට තේරුම් අරගෙන හිත අන්ත දෙකට යනකොට ඒක දැකලා ඒ අන්ත දෙක අවබෝධ කරගෙන සිත මැද තියාගන්න ධර්මය පුරුදු කරමින් සිටිනවා. ඒක තමයි බුද්ධ ආගම. එච්චරයි. එතකොට එයාට තරහ ගියොත් යම් වෙලාවක එයා තරහ ගිය බව දන්නවා. තරහට යන්න දෙනවා. තරහ නිවෙනකොට එයා තරහ නිවිච්ච බව දන්නෝ තරහට නිවෙන්න දෙනවා. එතකොට හිතට ඊර්ෂ්‍යාවක් ආවොත් ඊර්ෂ්‍යාවක් ආපු බව දන්නෝ ඒ ඊර්ෂ්‍යාවට ඉන්න දෙනවා. එතකොට හිතේ ඊර්ෂ්‍යාව ටික වෙලාවක් තිබිලා ආයි නැති වෙනවා. නැති වෙනකොට නැති වෙන බව දන්නෝ හිමින් නැති වෙන්න දෙනවා. කොයි වෙලාවකවත් සිතට බලපෑමක් කරන්නේ නැහැ. සිත කරන දේවල් දිහා මම බලන් ඉන්නවා. කොබලන් ඒවා තේරෙන අය. තමුන්ගේ සිත කරන දේවල් දිහා තමුන් සිහියෙන් බලන් ඉන්නවා. හොඳ සිහියෙන් බලන් ඉන්නවා. අපි අපේ සිත කරන දේවල් දිහා සිහියෙන් බලන් ඉන්නකොට අපේ සිත මෙහෙම නිවෙන්න පටන් ගන්නවා. ඒක තමයි විපස්සනාව. එච්චරයි විපස්සනාව. සිත මෙහෙම නිවිගෙන යනකොට ඒක මට තේරෙන්නේ හරියට අවුරුදු 10 ගාණක් බොර වෙලා තිබිච්ච වතුරක් එකවර පැහැදිලි වුණා වගේ. වතුර බොර වෙලා තිබිලා පැහැදිලි වෙන්න පටන් ගත්තාම අර ගඟේ තිබිච්ච ළිඳේ තිබිච්ච පතුල තියෙන දේවල් අපිට හොඳට පේන්න පටන් ගන්නවා. කෙනෙක්ගේ සිත නිවෙනකොට සිත නිවිගෙන යනකොට
තමාගේ කෙලෙස් තමාට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. නිවෙන සිත තුල ගොඩක් කුණු තියෙනවා. ගොඩක් කුණු තියෙන බව තේරුම් ගන්නවා. සමහර අපිට අවිල කියනවා අපි දැන් මේ මාර්ගයේ පුරුදු කරන්න පටන් ගත්තා. වෙනදටත් වඩා මෙන්න අපිට කෙලෙස් තියෙනවනේ නැහැ. වෙනදට වඩා හිත පැහැදිලි නිසා කෙලෙස් පේනවා. මම ප්‍රශ්නයක් අහනවා. කුණු ගෑවුනාම පේන්නේ වැඩිපුර සුදු රෙද්දකටද පාට රෙද්දකටද? සුදු රෙද්දක කුණු පේනවා. ඒ වගේ සිත පිරිසිදු වෙනකොට කුණු තියෙනවා. කොබලන එක තේරෙන්නේ? සිත පිරිසිදු වෙනකොට කුණු තියෙනවා. දැන් අපි සිත පිරිසිදු වෙන්න පටන් ගත්තා. සිහිය පවත්වනකොට කුණු තියෙන බව දැකගත්තා. කුණු තිබ්බ කියලා කම්පා වෙන්නේ නැහැ. ඒ කම්පා වෙලා වැඩක් නැහැ. ඒක තමයි රිද්මය. මේ කුණු කොහොමද තියෙනවා මේකේ? මට පේන්නේ මිනිස්සෙගේ බාහිරේ නෙමේ අපිරිසිදුකම් පවතින්නේ ආධ්‍යාත්මය තුල කියලා. ආධ්‍යාත්මය තුල පවතින අපිරිසිදුකම ලේසියෙන් සුද්ධ කරන්න බෑ. සද්ධර්මය අහන කම්ම. බාහිර අපිරිසිදුකම ලේසියෙන් වතුරෙන් සෝදන්න පුළුවන්. ආධ්‍යාත්මය අපිරිසිදුකම ජලයෙන් සෝදා හැරිය නොහැකිය. එතකොට කෙනෙකුට සැබෑවටම ආධ්‍යාත්මය පිරිසිදු කරන්න ඕන නම් ඔහු ධර්මය කියන වතුර හොයාගෙන යන්න ඕන. ඒ ධර්මය කියලා කියන්නේ පොතපතේ ලියපු කතන්දර ගොඩක් නෙමෙයි, ප්‍රායෝගිකව කවුරු හරි කෙනෙක්ගෙන් අහන්න ඕනේ. මේ මග වඩපු කෙනෙක්ගෙන් ඔය මග කොහොමද වැඩුවේ? ඔය මග වඩනකොට මොනවද උනේ? කොහොමද සිත පිරිසිදු උනේ? කොහොමද අපිරිසිදු උනේ? කොහොමද සියල්ලෙන් නිදහස් උනේ? කොහොමද පරමාර්ථය නැත්නම් විශ්ව ධර්මය ජීවිතයේ තියෙන ශ්‍රේෂ්ඨම දේ කොහොමද අවබෝධ වුනේ? මේ ඔක්කොම අහන්න ඕන. අහලා අය අපි යන පාරත් එක්ක මැච් වෙනවා නම් හරිනම් හරි ඒක. ඒක හරි. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි අර පැහැදිලි අපි කියන්නේ දැන් සිත පැහැදිලි වෙනවා කියලා. සිත පැහැදිලි වුණාම පැහැදිලි වෙච්ච සිතත් එක්ක ජීවත් වෙන්න ඕන. පැහැදිලි වෙච්ච සිත තමයි අපේ ගුරුවරයා. ඒතර අපේ ගුරුවරයා අපි ළඟ ඉන්නවා. අපේ මාර්ගෝපදේශකයා අපි ළඟ ඉන්නවා. අපේ ගැලවුම්කාරයා අපි ළඟ ඉන්නවා. තාම එයා අපට ගුරුවරයා වෙන්නේ නැහැ. එයා පිරිසුදු කරලා නැති නිසා. දැන් අපි ආව පිරිසුදු කරනවා. පිරිසුදු කරගන්න ක්‍රමය අපි කිව්වා. ලෝකේ දේවල් දෙකක් තියෙනවා. මේ දෙක දැක්කා මැදටපත් වුණා. මැදටපත් වුණා. මේ මැදටපත් වෙලා ජීවත් වෙන මනුස්සයා ලෝකේ පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කරනවා. පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කරන මනුස්සයා සසර දුක නිවනවා. සසර දුක නිවිච්ච කෙනාගේ ආත්මය තෘප්තිමත්. කියන්නේ සතුටින් ඉන්නේ කොයි වෙලෙත්. සතුටින් ඉන්නේ කොයි වෙලෙත්. ඒ කිසිම අසතුටක් නැහැ. කම්පනයක් නැහැ. සියලු මානසික වේග වලින් නිදහස්. දැන් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි හිතට මොකක් හරි එකක් ආවොත් ඒ ඉන්න හැම කෙනෙක්ම ඒ හිතට ආපු සිතුවිල්ල පස්සේ දුවන්නේ. දැන් අපි හිතනවා කවුරු හරි කෙනෙකුට ටොක්ක්ක් කනින්න ඕන කියලා අපි හිතට හිතෙනවා. ඒතර හිතුනහම අපි ඒක පස්සෙම තමයි යන්නේ. නැත්නම් අපිට හිතෙනවා බඩගිනි කියලා. එතකොට අපි කෑම පස්සෙම යන්නේ. බඩගිනි කියලා කොයි වෙලාවක වතුර පස්සේ යන්නේ නැහැ. බඩගිනි කියලා නාන්න යන්නෙත් නැහැ. මේ හිත මොකක් හරි අරමුණක් ආවම ඇතුළට ඒ ආපු අරමුණ පස්සේ වේගයෙන් ගමන් කරනවා. ඒ වේගයෙන් ගමන් කරනකොට අයිතිකාරයට අසාධ්‍ය වෙනවා. අයිතිකාරයට අමාරු වෙනවා. ඒකට එයා විඩාවටපත් වෙනවා. ඒ කියන්නේ එයා අසහනයටපත් වෙනවා. සමහරලාට අඬනවා, ශෝක කරනවා, වැළපෙනවා. මොකද මේ සිතට ආපු සිතුවිල්ල යාව එක එක පැත්තට අදිනවා. ඒ ඇදලා යාව අපි කියන්නේ පට්ට ගහනවා වගේ ඔළුවේ ඉඳලා ආන්නේ වගේ කරලා දානවා. එතකොට ඒ සිත ආйти මිනිස්සයා අර ආපු සිතුවිල්ල නිසා විඩාවටපත් වෙනවා. වෙහෙසටපත් වෙනවා. මේ ඕගොල්ලන්ට වෙනේව කියන්නේ. අපට වෙනේව නෙමෙයි. වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වුණාම කල්පනා කරනෝ, එයාම කල්පනා කරනෝ මගේ කොච්චර ලස්සනට තිබිච්ච හිතද. මේ කොහෙවත් නැති කුණු කන්දක් ඇවිල්ලා ඒ කුඩට වැටිලා මුළු ඔක්කොම ඉවරයි. ඇත්තටම සිතට සිතුවිල්ලක් ඇවිල්ලා ඒක වේගයෙන් වැඩ කරන්න පටන් ගත්තොත් සිත দমনය කරේ නැත්තම් මේ සිත එක පස්සේ යනවා. ඒක නවත්තන්න බෑ. දැන් කවුරු හරි කෙනෙකුට ඕන වෙනවා මේ ආධ්‍යාත්මේ පූර්ණ වශයෙන් দমনය කරන්න. ඒ කියන්නේ අර සිතට ආපු සිතුවිල්ල පස්සේ දුවන එක නවත්ත ගන්න. කොහොමද ඒක නවත්ත ගන්න ඕනයි? ඒක නවත්ත ගන්න තමයි අපි හැමදේම කරන්නේ. රස්සාවල් කරන්නේ, ගෙවල් හදන්නේ, විවාහ වෙන්නේ, මේ මුළු ජීවිතේ කරන කුඩා ලොකු හැම කටයුත්තක්ම කරන්නේ. මේ සිතට ඇවිල්ලා අපිව බලෙන් එක එක පැත්තට අදින දේවල් නවත්තලා නිවල තියන්න.
එහෙම කළාට නිවන්න බෑ. මම දැන් නිවන විදිය කියන්න. සිතට සිතුවිලි ඇවිල්ලා නොයෙකුත් සිතුවිලි ඇවිල්ලා තමුන් මේ සිතුවිලි පස්සේ දක්කගෙන යනකොට ඒ සිතුවිලි පස්සේම යන්න. ගිහිල්ලා දක්කගෙන යන බව තේරුම් ගන්න. සිතුවිලි එන බව තේරුම් ගන්න. එන සිතුවිලි වලට තමන් මෝඩ නිසා අහු වෙන බව තේරුම් ගන්න. කොබලන් මේව තේරෙන්නේ නැහැ. මේවා තේරෙනකොට ජීවිතේ ටික ටික මොලේ පෑදෙන්න පටන් ගන්නවා. නැත්නම් කවදාකවත් මොලේ පෑදෙන්නේ නැහැ. ජීවිත අවබෝධය ලැබෙන්නේ නැහැ. සද්ධර්මයේ ශ්‍රවණය කළා නැහැ. බණ අහලා බණ පොත් ඔක්කොම දන්නවා. නිදාගන්නේ කොට්ට වෙනුවට බණ පොතක් ඔලුවට තියාගෙන. ඒ වුණාට සද්ධර්මයේ දන්නේ නැහැ. ඒක එයාගේ සසර දුක නිවෙන්න කාරණයක් නෙමෙයි. බණ පොතක ඔලුව තියන් නිදාගත්තයි කියලා. ඒක එක් බාහිර සාධකයක් පමණයි. ඊට වඩා වැදගත් තමාගේ හිත තේරුම් ගන්න එක. ඊට වඩා වැදගත් තමුන්ගේ ආධ්‍යාත්මය නිවා ගන්න එක. ඊට වඩා වැදගත් තමාගේ හිතත් එක්ක තමුන් ජීවත් වෙනවා. මම මගේ හිත ගැන දන්නවා. මගේ හිත පාලනය කරන විදියත් මම දන්නවා. සිත පාලනය කරන්න තියෙන ලේසිම විදිය තමයි කිසිම කාරණයක් නිසා සිත පාලනය නොකර සිටිනවා. ඒක තමයි පාලනය කරන්න තියෙන්නේ. පාලනය කරන්න යන්නේ නැහැ සිත. දැන් මෙතන ඉන්න කාට හරි ඇති වෙනවා සිතුවිල්ලක් කෑම කන්න ඕනේ කියලා. සිත ඒකමයි කියන්නේ. එතකොට ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔයගොල්ලොන්ට ගිහිල්ලා කෑම කන්නම හිතෙනවා. සිත පාලනය කරලා අවසන් කරපු කෙනෙක් ඉන්නවා. එයාට හිතෙනවා කෑම කන්න ඕනේ කියලා. එයා කෑම ලැබුණොත් කනවා. සිත දුවන්නේ. ඒ ක්‍රමේ සාර්ථකයි. සිත පාලනය කරන්නේ පාලනය නොකර ඉඳලා. පාලනය කළොත් සිත දරුණු වෙනවා. පාලනය නොකළොත් සිත නිවිලා යනවා. කොබලන් ඒක තේරිච්ච අය. සිත පාලනය කරන්න ගියොත් කන්ට්‍රෝල් කරන්න ගියොත් දරුණු වෙනවා සිත. සිත කන්ට්‍රෝල් කරන්න බෑ කාගේවත්. කන්ට්‍රෝල් කරන්න නැතුව අතහැරලා දාලා තිබ්බොත් නිවිලා යනවා. ඒක හරියට අර අවුරුදු 15ක විතර ළමයෙක් ගෙදරක ඉන්නවා වගේ. 15ක 16ක ළමයෙක් ගෙදරක ඉන්නකොට ඒ ළමයාව දෙමව්පියෝ එකතු වෙලා පාලනය කරන්න හැදුවොත් පුළුවන්ද බැරිද? බෑ. හොරාට පැනලා යනවා. එපයි කියන ඒවාම කරනවා. උඹට ඕනම ගුලක් කරගනින් කියලා පැත්තකට අතාරලා දැම්මා මගේට ගෙදෙට්ට වෙලා ඉන්නවා. මෙන්න මේක අපිට යොදන්න පුළුවන් අපේ සිතටත්. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ කාට හරි ඕන නම් තමාගේ සිත නිවල ඉවර කරන්න. මේ නිවල ඉවර කළා දාන්න ඕනවට වඩා පාලනය කරන්න යන්න එපා. සිතට මේ ඕන දෙයක් එන්න දෙන්න. ඒ එන විදිය දිහා බලන් ඉන්න. ඒවා දැන් අපට උගන්වලා තිබුණේ සිතට මේ සිතුවිලි එනකොට නවත්තන්න මේවා ගන්න එපා. දැන් අපේ මෛත්‍රී භාවනාව කරනකොට මොන සිතුවිලි උපදින්න කිව්වද? මෛත්‍රී සිතුවිලි. ඇත්තටම මෛත්‍රී සිතුවිලි උපදින්න ඕන මෛත්‍රී භාවනාව කරනකොට නෙමෙයි. කාත් එක්ක හරි රණ්ඩු වෙනකොට. කොබලන් මං කියන එක හරියි කියන අය. ඇත්තටම මෛත්‍රී භාවනාව වෙන්න ඕන මේ මෙහෙම වාඩි වෙලා භාවනා කරන වෙලාවට නෙමෙයි. කාත් එක්ක හරි රණ්ඩු වෙවි ඉන්නකොට. රණ්ඩු වෙන වෙලාවට මෛත්‍රිය තියනනම් ඒක ආයි මෛත්‍රියම තමයි. නැත්තම් ඔක්කොම කෘතිමයි. ඒවා බොරු. අවස්ථාවට අපි හිත රවට්ටනවා. අවස්ථානුකූලව හිත රවට්ටනවා. මම ඒව පිළිගන්නේ නැහැ. මෛත්‍රිය ඇත්තටම තියෙන්න ඕන. දැන් මෛත්‍රී භාවනාව කරනවා මෙයත් කරනවා. එතන ඔක්කොමයි මෛත්‍රී භාවනාව කරනවා. මම කියන්නේ ඔක්කොමයි නෙමෙයි මෛත්‍රී කරන අය නෙමෙයි මෛත්‍රී තියෙන්න ඕන. එක්කෙනෙක් ඉන්නවා එයාට ඔක්කොම එකතු වෙලා තරහ කරනවා, වෛර කරනවා, අපහාස කරනවා. අන්න එතකොට එයාට මෛත්‍රී කරන්න ලේසි. කොබලන් දැන් ඒක තේරෙන්නේ නැහැ. ඔෆිස් එකක වැඩ කරනවා අනිත් ඔක්කොම එයාට වෛර කරනවා. එයා ඒගොල්ලන්ට වෛර කරන්නේ එයා මෙහෙම නොහිටියයි කියලා නෑ. මුළු දවසම මෛත්‍රී භාවනාව වඩනවා. කොබලන් පැහැදිලියයි. එතකොට මේ ඔක්කොම ප්‍රැක්ටිකල්. හරි ප්‍රායෝගිකයි. ඒ වුණාට අපි මේව කෘතිම කරගත්තා. කිසිම වෙලාවක සිතුවිලි මෙහෙම හිර කරගෙන ඉන්න එපා. සිතුවිලි හිර කළොතින් කවදාකවත් සිත නිවනටපත් වෙන්නේ නැහැ. සිතුවිලි අතහැරලා දාන්න. සිතුවිලි ඉහිල් කළා දාන්න. සිතුවිලි ඉහිල් කරනකොට සිතට විශාල සැනසීමක් දැනෙනවා. අර සිතේ තිබිච්ච මහ දැවිල්ල, පිච්චිල්ල නැති වෙලා යනවා. සිත නිවිලා යනවා. සිත නිවිලා ගියාම ශරීරය සැහැල්ලු වෙනවා. කිසි බරක් නැහැ. ශරීරය සැහැල්ලුනාම මූණ ප්‍රසන්න වෙනවා.
ඒතර ජීවිතේ බර ඉවරයි. ඒතර සීදි විනාශ ගන්න ඕන වෙන්නේ නැහැ. බෙල්ල කපා ගන්න ඕන වෙන්නේ නැහැ. කෝච්චියට පනින්න ඕන වෙන්නේ නැහැ. ඒ ජීවිතේ ඔක්කොම පිළිගත්තා. ඔක්කොම පිළිගත්තා. හොඳ පිළිගත්තා, නරක පිළිගත්තා. යහපත පිළිගත්තා, අයහපත පිළිගත්තා. ඉතින් එච්චරනේ ප්‍රශ්න ඉවරයි දැන් ඔක්කොම. මේ ලබාගත් ජීවිතය තුළදී කෙනෙකුට අවශ්‍ය නම් තමගේ ජීවිතේ පූර්ණත්වයට ගෙනියන්න පුළුවන්. අවශ්‍ය නම් ගෙනියන්න පුළුවන්. අනික තමයි මේ මනුස්ස ජීවිතය ගත කරන කෙනෙක් මනුස්ස ජීවිතය ගත කරනකොට එයාගේ තරුණ කාලේදී එයාට අවශ්‍ය භෞතික සම්පත් ඔක්කොම ලැබිලා තියෙනම් ඒගොල්ලන්ට ඔය කියන පූර්ණත්වයට පත් වෙන්න පුළුවන්. අපි ඒකට බුද්ධ ආගමේ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ අවුරුදු 30 35 වෙනකොට ජීවිතේ මිනිස්සෙක් හැටියට විඳින්න ඕන, දකින්න ඕන සියලු සැප සම්පත් දැකලා විඳලා කාලා බීලා ඔක්කොම කරලා ඉවර කරලා තියෙනම් ඒගොල්ලන් නිවන් දකින්න පුළුවන්. ආස්වාදයේ විඳ කෙනෙකුට විතරයි ආදීනවේ තියෙන්නේ. ආදීනවේ දකින කෙනා තමයි නිස්සරණයටපත් වෙන්නේ. ඔක තමයි බුද්ධ ආගම. දැන් අපි කාට හරි කවුරු හරි අපි කෙනෙක් අපෙන් ඇවිල්ලා අහනවා අපි රූප බලලා සතුටු වෙන්නද කියලා. එතකොට මම හා කියයිද එපයි කියයිද? මං කියනවා හා කියලා. මගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් ඔන්න මෙතන කණ්ඩායමක් නටනටා ඉන්නවා. මගෙන් ඇවිල්ලා අහනවා මාත් ගිහිල්ලා නටන්නද කියලා. මං හා කියයිද එපා කියයිද? මං කියනවා ගිහිල්ලා නටහන් කියලා. කිසි දවසක ජීවිතයේ ආස්වාදය අවසන් නොකර ආදීනවය සොයන්න බෑ. කිසි දවසක ජීවිතයේ ආදීනවය නොදක නිස්සරණයටපත් වෙන්න බෑ. අපට ඉගැන්නුවේ කලින් අපි අහලා තිබුණේ නටනකොට නටන්න එපා මෙන් වාඩිලා ඉන්න ඕන. එහෙම එකක් නැහැ. ඒකට අපිට කියපු කාරණේ තමයි විසාකා දේවින් වහන්සේ අර මහා වැස්ස වැටෙනකොටත් කොහොම ගියයි කිව්වයි. ඈ කොහොම ගියයි කියලා අහලා තිබුණේ? එමෙන් ගියා. ඒ විසාකාම පාරේ නටනට ගිහිල්ලක් තියෙනවා. ඇයි? පූර්වාරාය පූජා කරපු දවසේ. එතකොට එක තැනක කියනවා විසාකාව නාකපනා වැස්සේ හැමින් ගියා කියලා. ආයතනක තියෙනවා ඒ විසාකාවම ඔය දෙන්න නෙමෙයි කෙනෙක් ඒ විසාකාවම පාරේ නටනට ගියා කියලා. මං කියන්නේ එයා සෝතාපන්නයි. හරි. දෙකම දන්නවා. කොබලලා දැන් තේරෙනයි? මේ ක්‍රම දෙකම දන්නවා. ඒ ක්‍රම දෙකෙන් මොන ක්‍රමේ වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. එයාට හරිනම් එච්චරයි. එතකොට මේ ජීවිතය අර බර නැහැ. දැන් ඔයගොල්ලන් තියෙන ජීවිතේ ලොකු බරකින් ඉන්නේ. ඒ බර සංස්කෘතික බර. පුංචි කාලේ ඉඳලා තමන් සංස්කෘතියකට හුරු වෙලා සංස්කෘතියකට ඇබ්බැහි වෙලා ඒ සංස්කෘතිය කරේ තියාගෙන ඒක ඔළුවේ තියාගෙන ඒකත් එක්ක දුවන්න හදනවා. දුවන්න බෑ. මහා බරයි. මම කියන්නේ ඔක්කොම බිමින් තියන්න කියලා. ඒවා බිමින් තියලා නිදහසේ වචන වලට සවන් දෙන්න කියලා. ජීවිතේ කිසි දෙයකට බැඳෙන්න එපා කියලා. හිර වෙන්න එපා කියලා. ජීවිතේට හිර වෙන්න මහා බරයි. සැහැල්ලු වෙන්න ඕන. ඒ දේවල් වලට සිද්ධි වලට සිද්ධ වෙන්න දෙන්න ඕන. දැන් මෙතන ඉන්න අය යනවා බස් හෝල්ට් එකකට බස් එක එනකම්. දැන් බලන්න බස් එක එනකම් ඕගොල්ලෝ බස් එක එන පැත්ත බලන් ඉන්නවද වටපිට බල බල නිදාසේ ඉන්නවද? බස් එක එන පැත්ත බලන් ඉන්නවා. හරි මෝඩයි. බස් එක එන පැත්ත බලන් ඉන්නකොට බස් එක ඒක දන්නවද? ඔන්න මං එන පැත්ත අරයා බලන් ඉන්න නිසා මං ඉක්මනට යන්න ඕන කියලා බස් එක ඒක දන්නවද? නැහැ. බස් එක එන පැත්ත බලන් හිටියත් නැතත් බස් එක එන්නේ බස් එක එන වෙලාවට. කොබලන් එක පිළිගන්නේ නැහැ. මේ හරි පොඩි කාරණා. නමුත් මේවා ලොකු කතන්දර තියෙනවා. බස් එක එන වෙලාවට කොහොමත් එනවා. ඉතින් ඔතෙන්ට ගිහිල්ලා බස් එක එන පැත්ත බලන් ඉන්නේ නැතුව වටපිට අර පාරේ යන මිනිස්සු දිහා කඩලකාරයෝ දිහා අර යන්නේ මිනිස්සු දිහා බලන් හිටියනම් හරි නිදහසේ මේ ලෝකේ දකින්න. බස් එක කොහොමත් ඒ වෙලාවට එනවා. කොබලන් එක තේරෙන්නේ නැහැ. මහා මෝඩ මිනිස්සු ටිකන්නේ බලාගෙන යනකොට. ඒ ජීවිතේ විඳින්න පින නැහැ. ජීවිතේ ජීවත් කරවන්නේ ජීවිතේ විඳවනවා. මේ කොහෙවන්නේද බස් එකක් බදාගෙන. ඒක කොහොමත් එන වෙලාවට එන්නේ. අපි ඒක දිහා බලන් හිටියා කියලා විනාඩි 5ක්වත් ඉක්මන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අතර නිදහසේ හිටියාමයි මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඔන්න මම ওই උදාහරණයක් කිව්වේ. ඒ වගේ මිනිස්සු තමන්ගේ මුළු ජීවිතේම තේරුමක් නැති කාරණාව උදෙසා කාලය කැප කරනවා. අපරාධ ජීවිතේ. දැන් ඕගොල්ලෝ මට කියන්න අවුරුදු 70ක් ජීවත් වෙච්ච මිනිහෙක් ඇත්තටම දවස් 7ක්වත් ජීවත් වෙලා තියෙනවද? නෑ. දවස් 7ක්වත් ජීවත් වෙන්න හම්බෙලා නෑ. විඳෝලා.
නොයෙකුත් බාහිර දේවල් වලට බැඳිලා මේ බාහිර දේවල් අල්ලගෙන ඒවා කරේ තියාගෙන ඒවත් එක විඳව හැපි ඉඳලා නිදහසේ ඉඳලා නැහැ. දැන් එහෙනම් අපි ඔය කියන නිවන හොයනවා නම් අපි පළවෙනිම නිදහසේ ඉන්න ඕන. නිදහසේ මේ ලෝකෙ දිහා බලන්න ඕන. මේ ලෝකේ ගලන රිද්මේ තේරුම් ගන්න ඕන. ඒ රිද්මේ තේරුම් අරගෙන ටික ජීවිත අවබෝධය සොයන්න ඕන. ඒ ජීවිත අවබෝධය ඔස්සේ මේ සසර දුක ඉවර කරන ප්‍රායෝගික මාවතක් හොයා ගන්න ඕන. හැමෝම හිතුවා කැලේකට ගිහලා වාඩි වෙලා භාවනා කරාම නිවන් දකින්න පුළුවන් කියලා කවුරුවත් දැකපු කෙනෙක් නැහැ. ඒ ඔක්කොම කතන්දර. ওই ටික ඔක්කොම අතහැරලා දාලා මේ කියන දේ අහගෙන ඒකට හිත ගත්තොත් අන්න එතකොට අවබෝධයටපත් වෙනවා. ඕන කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක ගැහණියෙක්ද පිරිමියෙක්ද ඒ ඔක්කොම කතන්දර. ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි මේක තේරෙන්න ඕනේ මේ කියන ඒවා. ඔය දැන් ඔය දේශනාව කියපුවා මම 70%ක්වත් තේරෙන්න ඕන. දැන් ඊට පස්සේ කරන්නේ දැන් කවුරු හරි ඉන්නවා එයාට මේව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාට අහගෙන ඉන්න ඕන. තේරෙන්නේ නැති වුණාට දිගට අහගෙන ඉන්නකොට අර ඇතුලේ තියෙන ගොංකම නැති වෙලා යනවා. ටික පොඩ මොලේ පෑදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා. ලෝකේ කොතනින් ගොඩ ගියත් මොන ආගමෙන් නිවන් දැක්කත් මොන ආගමෙන් නිවන් දැක්කත් යන්න තියෙන එක පාරක. සංස්කෘති වල වෙනස විතරයි පවතින්නේ. හැම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරන්නේ එකම ගැලවීමේ මාර්ගයක්. එකම විමුක්ති මාර්ගයක්. ඒ ශාස්ත්‍රවරු අවබෝධ කරගන්න එකම එක දෙයක්. සංස්කෘති වෙනසක් තියෙනවා. එච්චරයි ප්‍රශ්නේ. දැන් අපි මේ සංස්කෘති ටික පැත්තකින් තිබ්බහම අපි ඔක්කොටම නිවන් දකින්න යන්න තියෙන්නේ ඔක්කොම එක පාරක. ඒ පාර හරි ප්‍රායෝගිකයි. ඒ පාර තුල පවතින්නේ අපේ ඇතුළාන්තයේ තේරුම් ගන්න ඕනේ. මේ සිත වැඩ කරන විදිය දැන් මේ පැයකට විතර කිට්ටු කාලයක් මම පැහැදිලි කරේ මේ සිත වැඩ කරන විදිය. මේ සිත හැසිරෙන විදිය ඒක මහා අමුතුයි. ඒ සිත හැසිරෙන විදිය හරිම හිතා ගන්න බෑ. ඒ සිත හැසිරෙන විදිය අපට තීරණ කරන්නත් බෑ. ඒ සිත හැසිරෙන විදිය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. සිත හැසිරෙන විදිය දිහා බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉන්න මනුස්සයා ජීවිත අවබෝධයටපත් වෙනවා. කියන්නේ ජීවිතය ගැන ටිකෙන් ටික හොයන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කවදාකවත් මේ කිසිම කෙනෙක් කරපු කිසිම දෙයක් නැහැ. මොන ආගමේ වුණත් ඒගොල්ලෝ ආගමේ උගන්වපු සංස්කෘතික කාරණා ටිකක් කරගෙන පූජාවල් පවත්වාගෙන වැඳගෙන පිරිත් කියාගෙන යාඥා කරගෙන මේව කරගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ මැරෙනකොට හිස්සතින් මිය යනවා. ගෙනියන දෙයක් නැහැ. දැන් ගෙනියන දෙයක් ඕන නම් මේ ටික කරන්න වෙනවමයි. මේ කියන ටික කරන්න වෙනවා. තමා ගැන සොයා ගන්න වෙනවා. තමා ගැන සොයා ගන්නවා කියන එක ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් නේ. තමාගේ සිත වැඩ කරන විදිය, ආධ්‍යාත්මය හැසිරෙන විදිය, ආධ්‍යාත්මය ගමන් කරන විදිය පිළිබඳ මදහත්ව දකින්න ඕන. ඒ මදහත්ව දැකලා ජීවිත අවබෝධයට මාර්ගය සොයා ගන්න ඕන. ජීවිත අවබෝධයට මාර්ගය පොත්පත්වල නැහැ. ඒකේ අවබෝධයට පත්වෙච්ච කයකින් අහන්න ඕන. මොකද්ද මාර්ගය ජීවිත අවබෝධයට? ජීවිත අවබෝධයට මාර්ගය තමයි දේශනා කළේ. ඒ දේශනා කරන දේ අහලා ටිකෙන් ටික අපි කියන්නේ නිදහසේ ඉන්න කියලා. මේ මහා බරක් ඔළුවේ තියාගෙන ඉන්න එපා. ඔය තියෙන ඔක්කොම බර බිමින් තියා. බිමින් ඉස්සෙල්ලා නිදහස් වෙන්න. නිදහස් වෙලා ලෝකෙ දිහා බලාගෙන ඉන්න නිදහසේ. කිසිම බරක් නැතුව. එතකොට තේරෙයි මං දැන් තමයි ජීවත් වෙන්නේ. මං ඒ කාලේ ජීවත් වෙනවා කියලා මේ කුණු ගොඩවල් ඔක්කොම හිතේ තියාගෙන හිටියා. දැන් බලන්න මිනිස්සෙක් ගෙයක් හදනවා. එයා ගේ හදනකොට ගොඩාක් ඒකට මහන්සි වෙනවා. ගේ හදලා ඉවර වෙච්ච දවසේ ඉඳලා ඊට පස්සේ ඒ හදපු ගේ හිතේ තියාගන්න මහන්සි වෙනවා. මේ හිතේ තියාගෙන ඊට පස්සේ හිතේ තියාගෙන ඒක තුල ඉන්න මහන්සි වෙනවා. හදනකම් හදන්න මහන්සි වෙනවා. හදලි වෙල හිතේ තියාගෙන ජීවත් වෙනවා. එච්චරයි. ඊට වඩා මිනිස්සු මුකුත් කරන්නේ නැහැ. ජීවිතය ගැන හොයන මනුස්සයා හරිම ප්‍රායෝගිකයි. තමන්ගේ අඩුපාඩු දකින්න, තමන්ගේ අඩුපාඩු පෙන්නන දැන් හුඟක් මිනිස්සු අඩුපාඩු බලන්න කැමති නැහැ. අඩුපාඩු අහන්න කැමතිත් නැහැ. හැබැයි පරමාර්ථය හොයන කෙනා, මේක ඇත්ත හොයන කෙනා හොයන්නේ අඩුපාඩුම තමයි. තමන්ගේ අඩුපාඩු හොයාගන්න තරමට තමන්ට ගමනක් තියෙනවා. තමන්ගේ අඩුපාඩුවක් ගැන හොයන්නේ නැත්නම් තමන්ට ගමනක් නැහැ. ඒ නිසා නිවන හොයන කෙනා අඩුපාඩු බොහෝ සෙවිය යුතුයි. දැන් කවුරු හරි කෙනෙක් තමන්ට මෙන්න මේක වැරදි වාගේ කියලා කිව්වොත් ඒ වෙලාව මේක නිවැරදි කරගන්න ඕන. එහෙම නැත්නම් මේ මනුස්සයර නිතුම් මිනිසෙක් වෙන්න බෑ ජීවිතේ කවදාකවත්.
උතුම් මිනිසෙක් වෙන්න ඕන කෙනෙක් කරන්නේ හැමතිස්සෙම නිවැරදි වෙනවා. නිවැරදි වෙන්න ඕන. හැමතිස්සෙම නිවැරදි වෙනකොට වෙන්නේ අර හිතේ මෙතෙක් කලක් තිබිච්ච නරක සිතුවිලි ටික තමාගෙන් අයින් වෙනවා. එතකොට අනිත් අයගෙන් බැනුම් අහගෙන දොස් අහගෙන අවවාද අහගෙන නිවැරදි වෙන්න ඇතුලේ තිබිච්ච නරක ටික නැති වෙනවා. එතකොට ඇතුළ හොඳ වුණාම ඒ ඇතුළ හොඳ වෙච්ච මිනිසයාගේ ජීවිතය පරිපූර්ණයි. ඒ ජීවිතේ කිසි අවුලක් නැහැ. ඒ ජීවිතේ කිසි අසහනකාරී බවක් නැහැ. ඕගොල්ලන්ගේ තියෙන ජීවිතය අසහනකාරී. ජීවිතය අසහනකාරී වෙලා තියෙන්නේ හුඟා කුණු මේක ඇතුලේ තියාගෙන විඳවමින් අසහනෙන් ජීවත් වෙනවා. දැන් අද අපි දේශනාවේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කළේ අසහනයක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ඔබ තමයි පැහැදිලි කරේ. ඊටා වටින කතාවක්. ඉතින් කැමැති කටට ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා අහලා ගැටලු තැන් විමසගෙන තවදුරටත් මේ ධහම ගැන හොයන්න අවස්ථාව ලබා දෙනවා. දැන් අද ඔය දේශනාවේ කිව්වේ ප්‍රායෝගිකව කරන ඒවා කිව්වේ. මේ හිත වඩනකොට ඒ හිත වඩන විදිය කිව්වේ. හිත වඩන විදිය පොත්වල නැහැ. ඔන්න මම දැන් ඔය පොයින්ට්ස් කීපයක් කිව්වා. ඒ ටික කරලා බලන්න. කරලා බලනකොට තේරෙයි මේ ඇතුළ කූල් ඩවුන් වෙනවා. ඒ ඇතුළ නිවුනාම ආයෙ ගිනි තියන්න බෑ. ගිනි ගන්න නැහැ. ආධ්‍යාත්මයේ ගිනි ගන්න නැහැ. ආධ්‍යාත්මයේ ගිනි ගන්න නැති වුනාම එයා නිවන් මාර්ගට ඇවිල්ලා. හිත නිවිලා තියෙන්නේ. කිසිම කෙනෙකුට එයාව කම්පා කරන්නත් බෑ. ඒක තමයි අපි එන්න ඕන තැන. ප්‍රශ්න අහන්න. ප්‍රශ්නයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ අවසරයි. අපි දැන් හිත හදා ගන්නවා කියමුකෝ. ඒතකොට අනිත් කුසල් පින්කම් කරන්න අවශ්‍යම නැද්ද? අවශ්‍යම නැහැ. මම කියන්නම් උදාහරණයක්. දවසක් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තාපසයෙකුගේ මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ දුෂ්කර ක්‍රියාව හොඳටම උග්‍ර වෙන්නම කල් ඉවර වෙලා සිහි නැතුව ඇදගෙන වැටුණා. එතකොට ඔය සුත්තනිපාතේ තියෙනවා නමුචි කියන මාරයා පැමිණියා. නමුචි කියන මාරයා පැමිණිලා සිද්ධාර්ථට කියනවා සිද්ධාර්ථ ওই විදියට කුසල් කරන්න ගියොත් තව ටිකකින් මැරෙනවා. දැන් ගෙදර ගිහිල්ලා ඔක අතෑරලා ওই බ්‍රහ්මසර රාජ්‍ය කරගෙන පින් කරගෙන ජීවත් වෙන්න කියලා. ඒතකොට සිද්ධාර්ථ තාපසයෝ කියනවා මට පින් ඕනේ නැහැ කියලා. මං කුසලයේ හොයනවා කියලා. කිං කුසල ගවේසි. බුද්ධ ආගමේ දර්ශනය උගන්වන්නේ කුසල් කරන්න කියලා. දර්ශනයේ තියෙන කුසල් කරන්න කියලා. නිවන් දකින්න දැන් අපි කවුරු හරි කෙනෙක් අපි පින් එපා කියන්නේ නැහැ. පින් විතරක් කළා නිවන් දකින්න බෑ. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. පින් ගෙවිලා ඉවර වෙනවා. කුසල් ඉතුරු වෙනවා. කුසලය කියන්නේ හිත හදන එක. ඒ හිත හදනකොට පිනුත් කරනවා ටිකක්. දැන් අද පුරුදු කරවලා තියෙන්නේ පින් විතරක් කරපල්ලා. එහෙම වෙන්නේ කොහොමද? අවබෝධයක් නැත්තම්. ඒක කරන එක අවබෝධයක් තිබ්බොත් විතර කුසලය කියන්නේ හිත හිස් වෙන්න ඕන. දැන් හිත දැන් අපි දැන් මේ දේශනාව කරනකොට කිව්වනේ මේ දේවල් කරන්න කියලා. අන්න ඒව කුසල් ඔක්කොම. ඒක වඩන්න ඕන. ඉතින් අපි හිතමු බෝධියකට මල් පූජා කළත් පිළිමයකට පූජා කළත් ඒව පින් විතරව කුසල් වෙන්නේ නැහැ. කුසල් වඩන්න ඕන අනිවාර්යයෙන්. කුසල් නැතුව නිවන් දකින්න බෑ. බුදුවරු උගන්වන්නේ පින් කරන්න කියලා නෙමෙයි කුසල් කරන්න කියලා. අප්පමාදේන සම්පාදේත. කුසල් වඩන්න. කුසලයේ වඩනවා කියන්නේ හිත පුරුදු කරන්න කියනවා. හිත ට්‍රේනින් කරන්න කියනවා. අර අවබෝධය සඳහා. ඒ අවබෝධයට හිත ට්‍රේනින් කරපු කෙනා ටික ටික හිත වඩා ගන්නවා. හිත වඩන්න පුළුවන්. ඒක ඉතින් ඒ දහම් අහන්න ඕන, සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන, කර පොඩ වඩන්න ඕන. ඊට පස්සේ ඒකේ පාරෙම යනවා. තව ප්‍රශ්න තියෙයි? අවසරයි ස්වාමීන් වහන්සේ. මම පළවෙනිම කියන්න ඕන ඔබ වහන්සේ බැහැ දකින්න ඔබ වහන්සේගේ බණක් අහන්න අප්‍රමාණ සතුටකින් හිටපු කෙනෙක් මම. ඒ අවස්ථාව අද මට උදා වුණා. මේක මගේ පොදු ප්‍රශ්නයක්, මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මම හිතනවා මේක හැමෝටම පොදු ප්‍රශ්නයක් කියලා. හැම වෙලාවෙම අපි එක ප්‍රශ්නයක් විසඳපුවාම තව ප්‍රශ්නයක පැටලෙනවා. ඔව්. දැන් මම මගේ පෞද්ගලිකව මගේ ජීවිතයේදී කිව්වොත් මේ වෙනකොට මගේ මව්පියෝ දෙදෙනාම අසනීපෙන්. මගේ මහත්තයාගේ අම්මා ඇත්තටම ජීවිතයත් මරණයත් අතර සටනක වගේ. ඉතින් ඒ ප්‍රශ්නේ මම විසඳ ගන්න දඟලනකොට මගේ ව්‍යාපාරික ජීවිතේ මොන හරි ප්‍රශ්නයක් ආපහු මගේ ජීවිතේට එනවා. හැම දෙයක් එක්කම හැම වෙලාවෙම සටනක. මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන කොහොමද අපි මේ සටනින් මිදෙන්නේ කියන එක. ඒකයි සටනින් මිදෙන්න එපා. සටන තුල ඉන්න. සටන ප්‍රශ්නයක් කර නොගෙන. සටනින් මිදිච්ච ඔක්කොම ඉන්නේ බොරල්ල කනත්තේ. ඒකෙන් මිදිච්ච ඉන්නේ එතන. මේ ජීවිතේ ප්‍රශ්න ජාලාවක් මම කියන්නේ තිබිය යුතුයි කියලා.
ඒ ප්‍රශ්න වලට ඔළුව අවුල් කරගත්තොත් මේක ගැටලුවක් වෙන්නේ. ප්‍රශ්න වලට කලබල නැතුව උත්තර දෙනවා. කලබල නැතුව උත්තර දෙනවා. ඊට පස්සේ මෙහෙම හිතන්නත් එපා. මට කිසි ප්‍රශ්නයක් ඇති නොවේවා. ප්‍රශ්නයක් ඇති නොවේවා කියන්නේ මොකද්ද? මට කනත්තට යන්න ඕන කියන එක. මේ වරද්ද ගන්න එපා ජීවිතේ. ජීවිතේ ප්‍රශ්න තියෙන්න ඕන. ජීවිතේ අභියෝග තියෙන්න ඕන. බාධක තියෙන්න ඕන. කරන හැමදේම හරියන්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම හිතනවා නම් වැරදි. වරදින්නත් ඕන. හරි ගියාම වැඩි ඇඟට ගන්නෙත් නැහැ. වැරදුනා කියලා කම්පා වෙන්නෙත් නැහැ. ප්‍රශ්න තියෙන්න ඕන. ඒවට උත්තරත් එක්ක. හැබැයි මට තේරෙන එක තමයි හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. අපි මෝඩකමට ප්‍රශ්නේ ගන්නව උස්සලා උත්තරේ බිම දාලා. ප්‍රඥාව තියෙන කලබල නැති මනුස්සය දෙකම එකට උස්සලා ගන්න. දැන් පැහැදිලිද? දැන් ඔය කියවනේ ප්‍රශ්න කීපයක්. ඕක 4න් වැඩි කරලා ප්‍රශ්න තිබ්බත් ගණන් ගන්න එපා. පැහැදිලිද? ඊට පස්සේ ඔය ප්‍රශ්න ටික 16න් වැඩි කරලා ගාවත් ගණන් ගන්න එපා. අපි කියන්නේ අර නීරෝ වීණා වාදනය කළා කියලා රෝමේ ගිනි ගන්නකොට ඒ වගේ ඉන්න. එහෙම ඉන්න පුළුවන් කෙනා අර කියන අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. අපිට මොකක් හරි දැන් අපි මොකක් හරි සිද්ධියක් අපිට වටින්නේ ඒ සිද්ධිය අපි ඇත්තයි කියලා හිතන නිසා. මම ප්‍රශ්නයක් අහනවා. මේ විශ්වය සත්‍යයක්ද කියලා? මායාවක්. දැන් මේක මායාවක් කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයාට ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිනේ? හැමදේම තියෙන්න ආරෙන්න හැම ප්‍රශ්නයක්ම තියෙන්න. ඒවට කලබල නැතුව උත්තර දෙන්න. කලබල නැතුව ඉන්න එච්චරයි. එතකොට මේ ඇතුළ නිවිලා යනවා. එහෙම නැතුව දැන් අර කිව්වනේ මේ ප්‍රශ්න ඉවර කරන්නේ කොහොමද? ඉවර කරන්න එපා. ඉවර කරොත් ජීවිතේ ඉවරයි. ඉවර කරන්න එපා කිසි දෙයක්. නිදහසේ යන්න දෙන්න. එතකොට අපේ ජීවිතේ කිසි ගැටලුවක් නැහැ. ඇත්තටම අපි මේ හුඟා දේවල් අපි බලෙන් හදාගන්න ඒවා තියෙන්නේ. ඒවා එහෙම වෙන්න ඕනේ. ඉතින් මිනිස්සු ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ දේවල් එහෙම වෙනවා. ඉතින් ඒක ඒත් අපි කලබල වෙන්නේ නැහැ. තව ප්‍රශ්න තියෙද? තව අහන්න ඕනද? තව අහන්න ඕන කට්ටිය අහන්න ඕන. තියෙන ඒවා ඔක්කොම ගැටලුව අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ සෝතාපන්න වීම සම්බන්ධ ඔබ වහන්සේ මීට පෙර කරපු ඒ කොටස් 4ම මම ඒ දේශනා 4ම ඇහුවා. ඒකේ මට ආපු එක ප්‍රශ්නයක් තමයි මේ දැන් අපි සෝතාපන්න වුණු කෙනෙක් මිය ගියොත් ඔහු ඊළඟ ආත්මය ඊළඟ භවයේදී සද්ධර්මයේ ඇහෙන්නේ නැති ඒ කියන්නේ ආර්ය ධර්මයේ ප්‍රකාශ කරන්න දැනුම නැති යුගයක ඉපදුනොත් ඔහු සෝතාපන්න භාවයකටපත් වෙනවද? ඔහු සෝතාපන්නයිත්. ඒගොල්ලෝ හරි අමුතුයි එතකොට. දැන් ඔයගොල්ලොන්ට ජීවිතයේ අත්දැකීම් ඇති සමහර අය ඉන්නෝ. ඒගොල්ලෝ අර සාමාන්‍ය සාම්ප්‍රදායික මිනිස්සු හිතන කියන විදිහට නෙමෙයි හිතන්නේ. ඒගොල්ලෝ වෙනස්. ඒගොල්ලෝ ඒ ලෝකේ දකින්න ඒගොල්ලෝ තමයි ලෝකේ ඇත්තටම ක්‍රියේටිව් හරි. ලෝකේ ධනෙ තියෙන ඒගොල්ලෝගේ අතේ. ලෝකේ බලය තියෙනෙත් ওই කට්ටියගේ අතේ. ඒ ධර්මයේ දන්න අයගේ අතේ. ධර්මයේ දන්න කෙනෙක් අපි හිතමු යුරෝපේ ඉපදුනා කියලා. එයා සෝතාපන්නයි යුරෝපේ ඉපදුනා. එතකොට එයා මේ බෞද්ධ නෙමෙයි. එයා යන්නේ පල්ලියට. ඒ වුණාට එයා විශ්වාස කරන්නේ කියන එක නෙමෙයි. එයාට ආගියුමන්ට් එකක් තියෙනවා ඒකත් එක්ක. තර්කයක් තියෙනවා. ඒ වුණාට ඒ තර්කයට කාටවත් උත්තර දෙන්න බැරි නිසා ගොනා වගේ කටවහගෙන ඉන්නවා. එයා සාම්ප්‍රදායික නැහැ. සාම්ප්‍රදායික නැහැ. දැන් අපි හිතමු දැන් මේ දේශනාව කවුරු හරි අවුරුදු 20ක් විතර ෆලෝ කරනවා. 5ක් 10ක් ෆලෝ කරලා එයා සෝවහන්ලා මැරෙනවා. මැරලා ඇමරිකාවේ උපදිනවා. සුද්දෙක් වෙලා. එතකොට එයා ඉපදෙලා අවුරුදු 15ක් 20ක් යනකොට අර අනික් සුද්දන්ට වඩා වෙනස්. එයා කියන ඒවා වෙනස්. එයා කරන ඒවා වෙනස්. හිතන විදිය තීක්ෂණයි, තියුණුයි හරි. එච්චරයි. එච්චර වෙනස. එයා හරි තීක්ෂණයි, හරි තියුණුයි. කියන්නේ එයාට අනික් කටට වඩා හොඳ විෂන් එකක්, හොඳ දැක්මක්, දර්ශනයක් තියෙනවා. එයා දන්නෙත් නෑ එයා සෝහාන් කියලා. මේ සෝහාන් කියන එක ලංකාවේ තියෙන වචනයක් නේ. ඒක මේ ඉන්දියාවෙත් නෑ. ඒ වුණාට එයා සෝතාපන්නයි. පැහැදිලිද? උප්පත්ති සෝතාපන්නයි. ජාත සෝතාපන්නයි. අපි කියන එකට ජාත සෝතාපන්න කියලා. ජාත සෝතාපන්නයි. තා ප්‍රශ්න තියෙනවා. ඒ ඉඳ කොහොම හරි මේ මාර්ගය සොයා ගන්න ඕන. ඒ සෝතාපන්න කියලා කියන්නේ මේ හිත එක රිද්මයකටනේ වැඩ කරන්නේ මේ සසරේ. ඒ වැඩ කරන රිද්මය මේ පැත්තට හරවනවා. එච්චරයි. මේ පැත්තට හැරෙවා මේ පැත්තට වැඩ කරනවා. මේ පැත්තට වැඩ කරන මේගොල්ලෝ අන්කොමන්. සමහරව ඉන්නෝනේ ඔය සමහර චිත්‍ර ශිල්පියෝ ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ හරි අන්කොමන්. ඒගොල්ලෝ ලොකු ධනවත් ඒගොල්ලෝ. ඒගොල්ලෝ සෝතාපන්නයි. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලෝ පෙර බුදුවරු දැකලා රහතුන් දැකලා පසේ බුදුවරු දැකලා ඒගොල්ලෝ ඇසුරු කළා. ඒගොල්ලෝ බුදුවරු පසේ බුදුවරු රහතුන් අන්කොමන්.
අන්කොමන් කියන්නේ අසාමාන්‍යයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට හිතන්නේ නැහැ, වෙන විදිහට හිතන්නේ. ඉතින් මේ සෝතාපන්න වෙච්ච මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරපු ඔක්කොම අසාමාන්‍යයි. ඒගොල්ලෝ කිසි දෙයක් ගණන් ගන්නෙත් නැහැ. ඒ සෝතාපන්න ඇච්චරයි. දැන් අපි හිතුවේ සෝතාපන්නයි කියලාට ප්ලේන් එක වගේ උඩින් යන එකක් කියලා. එහෙමම බුද්ධ ආගමේ නැහැ. ඒවා තියෙන මේ පස්සේ හදාගත්ත අට කතාවල. තව ප්‍රශ්න තියෙයි? ස්වාමීන් වහන්සේ මේ පොදුවේ තියෙන ප්‍රශ්නයක් මට අහන්න හිතුණා මේ වර්තමාන සමාජයේ දැන් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා අපිට යම්කිසි ප්‍රශ්නයක් වුණාම ඊටමත් සරල සිදුවීමක් වුණත් කරන්නේ බොහෝ දෙනෙක් සියදි වෙනසා ගන්න එක. මම මේ අද දවසේ පත්තරයක දැක්කා ඉස්කෝලේක ළමයි දෙන්නෙක් මකන කෑල්ලකට රණ්ඩු වෙලා අතේ තිබිච්ච මේ පත්තර කපන පිහියෙන් ළමයාගේ අඟල් 8ක් කොන්ද කපලා තියෙනවා. කොණ්ඩේ කපලා. කොන්ද කපලා. කොන්ද පිට කොන්ද. එතකොට මහුන් කිහිපයක් දාන්න පුළුවන්. ඔබ වහන්සේ හැමදාම සම්මාදිටි වැඩසටහන් වලදී ප්‍රකාශ කරලා තියෙනවා ධ්‍යාපනයක් නොමැතිකම තමයි ගොඩක් මේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සමාජයට ගුරුවරු නැහැ. මහා ගුරුවරු පහළ වෙලා නැහැ. ඒ ගුරුවරු නැති සාපය මේ ජාතිය විඳිනවා තාම. ඒ ගුරුවරු ඉන්නවනම් ඒගොල්ලෝ උගන්වනෝ මේ ආධ්‍යාත්මේ නිවා ගන්න මේ ගින්න නිවන විදිය උගන්වනවා. ඒ ඉගන්නුවා මේක අහපු ශ්‍රාවකයා ඒක නිවා ගන්නවා. දැන් මේ කට්ටියට ගුරුවරු නැහැ. දැන් තමයි මේ චුට්ටක් මේ මොකද්ද ආධ්‍යාත්මේ මොකද්ද මේක තියෙන ඇත්ත කතාව මෙතෙක් කල ජාතක කතා කියව ඒවා පෙරලා හිටියා. ඒවයින් ওই ගින්න නිවා ගන්න බැරි වුණා. දැන් ඉතින් කොන්ද කපලා බේරු නැති බෙල්ල කපන්න නැතුව. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ තවත් දෙයක් නැහැ. ශිෂ්‍යත්ව ප්‍රතිපලාවේ මේ මාධ්‍යයට එච්චර වාර්තා වුණු පුවතක් මේකත්. දැන් සතියක් විතර ඇති. Tamanගේ දරුවා සමත් වෙලා නැහැ කියලා අම්මලා තරවට ඔගලා තියෙනවා. තරවට කරාට පස්සේ මේ ළමයා සියදී නසාගෙන තියෙනවා. ඔව් ඉතින් එච්චර තමයි. ඒ තමයි ශිෂ්‍යත්ව ප්‍රතිපලය. එතකොට මේ අපේ රටේ ජාති අවසානයේද නැත්නම් මේ රටේ විනාශයේද? මුළු ජාතියම විනාශ කරලා තියෙන්නේ. ඒකට ආගමක් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මේ ජාතියට ආගමක් නැහැ බොරු කයිවාරු ගැහුවට බුද්ධාගම් කාර්යය කියලා. කිසිම ඇත බුද්ධාගමක් නැහැ බොරු ගහන්නේ. බුද්ධාගම දින මෙච්චර අපරාධ වෙනවයි. මොකද්ද මේ කතාව? මේක මහා පටලැවිල්ලක් නෙමෙයි කියන එක. එහෙනම් ඒ පණිවිඩය දන්න කට්ටිය නම් ආධ්‍යාත්මෙන් නිවාගත්තු අයනේ. ඒගොල්ලෝ කලබල වෙන්නෙත් නැහැ. එහෙම ඉන්න පැහිති ඒගොල්ලෝනේ ඒක දන්න කට්ටිය. එහෙම කට්ටිය නැහැ. දැන් මට හිතෙනවා දැන් තනි වශයෙන් අපි හැමෝම එකිනෙකා අවබෝධ කරගන්න. නමුත් සමස්තයක් විදියට ජනතාව මේ අවබෝධ කරගෙන නැහැ ස්වාමීන් වහන්සේ. සමස්තයක් විදියට අවබෝධ කරගෙන ලෝකේ සමස්තයක් විදියට කොහොමවත් අවබෝධ කරන්නේ අවබෝධ කරන්නේ ඒකට chance එක දෙන කොටසක් විතරයි. දැන් මේ අපි කියන කතාව හැමෝටම අහන්න අවසර නැහැ. ඇහුවත් තේරුම් ගන්න බෑ. ඒක හරියට ලොකු වලව්වක හාමුලා කරන කතාව ගෙදර වැඩකාරයන්ට තේරුම් ගන්න අවසර තියෙනවද නැද්ද? නැහැ. ඒ වගේ තමයි මේ අපි කරන කතාව. වැඩ කරන එවුන්ට අවසර නැහැ ඒක තේරුම් ගන්න. ඒගොල්ලන්ට තියෙන වැඩ කරගෙන කාගෙන බීගෙන කුසියට වෙලා ඉන්න. ඒ වලව්වේ හාමුදුරුවෝ කොන්න කතාව ඒක ඒගොල්ලෝන් කතාව. ඒ වගේ තමයි මේ ධර්ම කතාව. ඒක තේරෙන්නේ පාරමී පුරලා තිබුණොත් විතරයි. නැතුව කොහෙද එහෙම තේරුම් ගන්න. ඒගොල්ලෝ අර සාපේට අහුවෙලා ජීවත් වෙනවා. විඳවන ජීවිතේ සාපේට අහුවෙලා ජීවත් වෙනවා. සමස්ත සමාජයට අර පොදු මතයක් හැදුනහම බලපෑමක් වෙනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා මේව හොඳ නැහැ. මේවා අයින් අන්නේ එච්චරයි ඊට වඩා මොකුත් කරන්න බෑ. කොහොමද නිවන් දකින්නේ ප්ලෑන් වෙලා ආපු අය විතරයි. ඒකටම එන කොටසක්. ඒගොල්ලෝ යනවා. ඒකටම ඇවිල්ලා ඒගොල්ලෝ එකෙම යනවා. ඉතින් එච්චරයි මම කියන්නේ මේ විශ්වයේ පවතින එක්තරා රිද්ම් එකක් පවතින. මිනිස්සු කවුරුවත් තනියෙන් නිවන් දකින්නේ නැහැ. හැමෝම නිවන් දකින්නේ ගෲප් එකක් විදියට. ගෲප් මේකෙන් යනවා. ආයෙත් නැති වෙන්නම. එච්චරයි ඒකේ තියෙන රිද්ම් එකක් පවතින. ඒක ලෝකේ ඕන තැනක නිවන් දකින්න පුළුවන්. දැන් අපි කියන්නේ මේ ලංකාවේ උපදින්න ඕන බුද්ධ ආගම තියෙන ඕන බොරු කතානේ. යුරෝපයේ ඉපදිලා පසේ බුදු කෙනෙක් වෙන්න බැරිද? ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. පසේ බුදුවරු කියන්නේ ඒගොල්ලෝ මේ කතන්දර ටික ඔක්කොම දන්නවා. ඒගොල්ලන්ට පැහැදිලි කරගන්න බෑ. එච්චරයි. එයා කලිසමක් ඇඳන් ඉන්නත් පුළුවන්. සරමක් ඇඳන් ඉන්නත් පුළුවන්. ඇඳුම් නැතුව ඉන්නත් පුළුවන්. ඒනට එයා පසේ බුදුවරෙක්. දැන් අපි පසේ බුදුවරු කිව්වහම අපි හිතන් ඉන්න එකයි ඇත්ත එකයි ලොකු ඩිෆරන්ස් එකක් වෙනසක් තියෙනවා. පච්චේක බුද්ධ කියලා කියන්නේ ඇඳුම නෙමෙයි. පච්චේක බුද්ධ කියන්නේ අවබෝධය. ඒ ඕනම තැනක ඒ වගේ කට්ටිය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ හැබැයි අන්කොමන්. හරි අසාමාන්‍යයි. ඒ දැන් මේ කියන ධර්මයේ තේරෙන කට්ටිය සෝතාපන්න වෙන්න කුසල් කරපු කට්ටිය හරි අන්කොමන්. ඒගොල්ලන්ට මොකක් හරි වැඩක් දුන්නොත් හරියටම ගන්නවා. හරියටම ගන්නවා. කිසිම අවුලක් නැතුව ගන්නවා. කිසිම ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ කිසිම දෙයක්. කොච්චර ප්‍රශ්න තිබ්බත් අර වැඩේ ගාන්ට ගන්නවා. ඒගොල්ලෝ ඔය කියන අපි කියන දහම දන්න. ඒගොල්ලෝ සෝතාපන්නයි. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේක ඉවර කරගන්න. මේ සසර දුක ඉවර කරන්න පුළුවන්. ඉතින් අපරාධයන් ඉවර කරන්න නැතුව මැරෙන එක.
මේක මේ ආත්මෙන් ඉවර කරන්න පුළුවන් වෙන විදියට එයාව හදලා එවලා තියෙනවා. ඒත් ඉවර කරගන්න නැතුව යනවා. ඉතින් ඉවර කරගන්න නැතුව ගිහලා ආයෙ වැටෙන්නේ ආපු තැන තමයි. ඉතින් මේක ඉවර කරලා දාන්න ඕන. ඉවර කරන එක අමාරු නෑ. ඉවර කරන්න තියෙන ලේසිම විදිය තමයි තමා ගැන හොයාගන්න. මේ ඇතුළ ගැන හොයන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් හොයන්න නෑ. ධර්මය හොයන්න ඕනත් නෑ බොරු කතා. ඒ ඔක්කොම පච කතා මිනිස්සු රවට්ටන්න කියපුවා. මේ ඇතුළ ගැන විතරයි හොයන්න තියෙන්නේ. තමාගේ ඇතුළ වැඩ කරන විදිය බල බල ඉන්නවා. එතකොට අපට අනු තවත් කෙනෙක් ගැන හොයන්න වෙලාවක් නැහැ. දැන් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? තමාගේ ඇතුළ බලන්න වෙලාවක් නැහැ. ලෝකෙටම CCTV හයි කර කර ඉන්නවා. ඒ හින්දා මේක අවුල් ගිහිල්ලා දැන්. දැන් මං කියන්නේ ඔක්කොම CCTV ඕෆ් කරලා මේ පැත්තට ගහගන්න කියලා. ඒතර දවසම වැඩ තියෙනවා. ඇයි මේකට කී දෙනෙක් එනවද කුණු? කී දෙනෙක් මෙහෙන් එළියට යනවද? ඒ යන කට්ටිය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. වොච් කරනවා. අල්ල ගන්න නැහැ ඒ කවුරුවත්. වොච් කරනවා විතරයි. අර මුරකාරයෙකුට අපි කියලා තියෙනවා තමුසේ මේ පාරේ කී දෙනෙක් යනවද කියලා මෙතෙන්ටල ගණන් කර කර ඉන්නවා. හැබැයි මේ පාරේ යන මිනිස්සුන්ගෙන් පස්සේ තමුසේ යන්න එපා. ඒ වගේ ඔබ ඔබේ සිතට එන සිතුවිලි දිහාව බලාගෙන ඉන්නවා. ඒව පස්සේ යන්න එපා. ගියොත් ඊළඟ එක්කෙනා අල්ලගන්න බැරි වෙනවා. කොබලනේ කතා ටික පැහැදිලි වෙච්ච අය. ඉතින් ඔය පොඩ්ඩ දැන් අපි කියන්නේ මේක එකපාර කරන්න බෑ. මොකද මෙච්චර කාලයක් මේ සංසාරේ ඉපදි මෙරි දුක් විඳ ඇවිල්ලා මේ කතන්දර ටික අහන්න හම්බෙලා නැහැ. දැන් තමයි ඔන්න අහන්න හම්බුනේ. අහන්න හම්බෙච්ච ගමන් තේරෙන්නේ නැහැ. ටික කලක් අහගෙන යනකොට පොඩ තේරෙන්න පටන් ගන්නවා. සමහර වෙන එකපාරටම තේරෙන. ඒගොල්ලෝ ඒ සසරින් ගෙන ආපු එක. කොහොම හරි මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ දිගට අහන්න ඕන. අහලා ඒක ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න ඕන. දැන් මේ කියන ඒවා කරන්න ඕන. මෙතන නිකන් අර බණ අහනවා වගේ ඉඳලා ඔක්කොම ටික අහලි වෙලා ගිහිල්ලා ගෙදර ගිහලා වහම ඒක මොකක්වත් දන්නේ නැහැ. කිසිම වැඩක් නැහැ. අපරාධ නිදාගත්තා නම් හොඳයි මේ වෙලාව. මේ කියන එක තේරුම් ගන්න. ඒතකොට ඕගොල්ලන්ට තේරෙයි මැරෙනකොට තේරෙනවා මම හිස් නැහැ. මගේ ඇතුළ පිරීලා. මට මැරෙන්න බයකුත් තේරෙන්නේ නැහැ. ජීවත් වෙන්න ආසාවකුත් නැහැ. මිනිස්සුන්ට ජීවත් වෙන්න ආසාවක් තියෙන්නේ ජීවිතේ ඉටු නොවෙච්ච දේවල් තියෙන නිසා. කොබලන් එක පැහැදිලියි. ඉටු වෙලා නැහැ සමහර ඒවා. එතකොට මැරෙන්න බයයි. ජීවිතේ ඔක්කොම ඒව ඉටු කරගෙන ඉවරයි. දැන් මැරෙන්න ප්‍රශ්නයක් නැහැ. ජීවත් වෙන්න උවමනාවකුත් නැහැ. මැරෙන්න බයකුත් නැහැ. අන්න එතෙන්ට මේ හිත එන්න ඕන. එතකොට ඒගොල්ලෝ full satisfied. පූර්ණ වශයෙන් තෘප්තිමත්. ඉතින් ඒක තමයි නිබ්බාන. එච්චරයි නිබ්බාන. දැන් එතකොට එයාගෙන් අහුවොත් දැන් ඔයා මැරිලා ඉපදෙනවද? අනේ පිස්සු නැතුව හිටපන් කියනවා. මැරිලා උපදින්නේ නැද්ද? අනේ පිස්සු නැතුව හිටපන් කියනවා. මොකද එයාට මේ මෝඩ තර්ක කර ඉන්න වෙලාවක් නැහැ. ඒක ඔක්කොටම වඩා යාට වටිනවා. එයාගේ ඇතුලේ තියෙන තෘප්තිය. සතුට. දැන් ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලන්ට සතුට වෙන්න වෙලාවක් නැහැ. ප්‍රශ්න. අපි කරන්නේ මේ ප්‍රශ්න ටික ඔක්කොම පැත්තකට අතහැරලා දාලා අර නීරෝ වීණා වාදනය කළා වගේ ජීවිතය දිහා අමුතුම විදියකට බලනවා. අමුතුම විදියකට බලනවා. ප්‍රශ්න වැඩිම වෙලාවට තමයි නටන්න පටන් ගන්න. කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවට අඬන්න පටන් ගන්නවා. කොබලන් ඒක තේරිච්ච අය. ප්‍රශ්න වැඩිම වෙලාව තියෙනනේ. ඒ තමයි නටන වෙලාව. කිසිම ප්‍රශ්නයක් නැති වෙලාව තමයි අඬන වෙලාව. මේ සිස්ටම් එක මාරු කරලා තියෙන්නේ. ඒගොල්ලෝ සෝතාපන්නයි. ඒගොල්ලෝ තමයි සෝතාපන්න. එහෙම නැතුව මේ සෝතාපන්න කියලා කියන්නේ සිල් අරගෙන ඉන්න ඔය කට්ටිය නෙමෙයි. එයා බොරු කතා එහෙනම් විශාකාව නැටුවේ. නටනට ගෙදර ගියේ. බොරු ඔක්කොම. බුද්ධ ආගම කියලා ලොකු බොරුවක් මේ සමාජය සම්මත කරලා තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා සිල් ගන්නකොට මේ කරාබු ඔක්කොම ගලවලා සිල් ගන්න ඕන කියලා අමූලික බොරුවක්. මං අහන එක තර්කයයි අහන්නේ. එහෙනම් මොකටේ විශාකාව සවැත් නුවර ජේතවනාරාමයට මේලපළඳනාව දාගෙන ගියේ. එකම ඉවරයිනේ කතන්දර. බොරු තියෙන වැඩි හරියක්. මිනිස්සු රවට්ටලා තියෙන. එහෙම එකක් බුද්ධ ආගමේ නැහැ. තියෙනවා නම් ඇඳහල්ලා. එච්චරයි. මොකටද ඒව හංගගෙන ඉන්නේ? අල්මාරිය වල හංග තියාගෙන ඉන්නේ. හොඳට කාලා බීලා Tamanට තියෙන විදිහට කාටවත් කරදරයක් නැතුව හොඳට ලස්සනට ජීවත් වෙනවා. එච්චරයි ජීවිතේ. බොරුවක් කරන්නේ අවංකව ජීවත් වෙනවා. එච්චරයි. ඉතින් ඒ ඇතිනේ. Tamanට තියෙන විදිහට හොඳටම ජීවත් වෙනවා. ඒක තමයි බුද්ධ ආගම. එහෙම නැතුව මේ කොණ්ඩේ කපා ගත්තයි කියලා, කරාබු ගලව ගත්තයි කියලා, සුදු වැඳුමක් ඇඳගත්තයි කියලා එහෙම බෞද්ධෙක් වෙනවා කොහෙද එහෙම තියෙන්නේ? එහෙනම් පටාචාර කොහොමත් බෞද්ධ නෙවෙයි. බොරු කතා ඔක්කොම. අපි මේ බොරු වලට දැන් සීසන් කරලා ඉවරයි. කොබලන් එක තේරිච්ච අය.
ඒ බොරුවට අපි සීසන් කරලා ඉවර නිසා අපිට දැන් ඇත්ත තේරුම් ගන්න එක ලේසි නෑ. හැබැයි ඉතින් ඕක අස්සේ ඉන්නවා ওই කතන්දර කිව්වහම තේරෙන අය ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ඇත්ත කියනේම. අය කියනේම හරි ඔක්කොම. කියලා ඒක පස්සේ යනවා. ඒතකොට ඒගොල්ලන්ට ඒක තේරෙනවා. ඒගොල්ලෝ ඒක අහන්න ආපු අය. ඒ කතන්දර ටික අහගෙන යන තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. නැත්නම් ඉතින් මේ කුණු ගොඩේ උපදින්න ඕනේ. හොඳ ලෝකේ අර වෙන යුරෝපේ හරි ඇමරිකාවේ හරි ඉපදුනා නම් ඉවරයි. මේ ඇවිල්ලා ඉපදින්නේ අර කතන්දර ටික අහලා යන්න. ඒක සත්‍ය පහළ වෙන්නේ හැමදාම ආසියාවේ. ආසියාවේ තමයි ලයිට් එක පත්තු වෙන්නේ. යුරෝපේ පත්තු වෙන්නේ නැහැ කවදාකවත්. ඒ නිසා මේ කතන්දර ටික අහන්න. අහලි වෙලා මදහත්ව කල්පනා කරන්න. මම කියන්නේ ආගමක් නැති කෙනෙක් වගේ කල්පනා කරන්න කියලා. දැන් මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවෝ මොන ආගමේද? බුදුහාමුදුරන්ට ආගමක් නැහැ. නිරාගමිකයි. දැන් මම කිව්වොත් මෙවුන්ට බුදුහාමුදුරුවෝ නිරාගමිකයි කියලා මුන් ඔක්කොම එකතු වෙලා මට තලන හොඳටම ඔළුව ඉඳලා කකුල් දෙකටම. බුදුහාමුදුරුවෝ නිරාගමිකයි. උන්වහන්සේට ආගමක් නැහැ. සංස්කෘතියක් නැහැ සත්‍ය අවබෝධ කරලා රහතුන්ට. ඒගොල්ලෝ සංස්කෘතියෙන් අයින් වෙලා ඉන්නේ. පස්සේ මිනිස්සු එකතු වෙලා සංස්කෘතියක් හදලා ධර්මයක් හදාගෙන මේක පවත්වාගෙන යනවා. එච්චරයි තියෙන්නේ. ඒ සත්‍ය දන්න මුල් මුනිවරු නිරාගමිකයි. ඒගොල්ලන්ට සංස්කෘතියක් නැහැ. ඒගොල්ලෝ නිදහසේ ඉන්නවා, hina වෙනවා, කතා කරනවා, උඩ පනිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. දැන් ওই ගොඩක් කියවන චීන කතාවල ඒවයි ගොඩක් කතාන්දර තියෙනවා. සෙන් කතාවල එහෙම. ඉතින් ඒව හරි. දැන් වෙලා තියෙන අපේ ලංකාවේ මිනිස්සුන්ට දැනුමත් නැහැ. ඒ තුලනාත්මක දැනුම නැහැ. ඒ කියන්නේ කම්පැරටිව් ස්ටඩි එකක්. තුලනාත්මක අධ්‍යයනයක් කළා නැහැ ආගම් ගැන. ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ට ඉස්කෝලේ දහම් පාසල් පොතේ උගන්වපු අර උඩින් ගියපු කතන්දර ටික විතරයි. ඒක බුද්ධ ආගම කියලා අපි පිළිගන්නේ නැහැ. අට කතාවල තියෙනේවනේ. බුද්ධ ආගම කියලා අපි පිළිගන්නේ කම්පැරටිව් ස්ටඩි එකක්. ඒක මහායාන වෙන්න ඕන, තේරවාද, වජ්‍රයාන, සෙන්, ඉන්දියන් බුද්දිසම්, ශ්‍රී ලංකන් බුද්දිසම් ඔක්කොගෙම අච්චාරුවක් ඉගෙන ගත්තොත් හරි. නැත්තම් වැරදි. මෝඩයි. ඒ නිසා දැන් කරන්න තියෙන ලේසිම වැඩේ මේ හිතත් එක්ක කරන ගණදෙනුව තේරුම් අරගෙන හැමතිස්සෙම හොයන්න මේ මං කරන එක හරිද? මේකේ මට ප්‍රතිඵල ලැබෙයිද නැද්ද? මං අමාරුයි වැටේද මේ මගුල කරන්න ගිහිල්ලා. ඔන්න ඔහොම හිතන්න පටන් ගන්න. එතකොට හරි එක අහුවෙනවා. නැත්තම් අහුවෙන්නේ නැහැ. කොයි වෙලාවකවත් තමුන් හිටපු එක හරිම එක කියලා එකපාරට විශ්වාස කරන්න එපා. නිදහසේ හිතන්න. නිදහසේ හිතන්න. එතකොට බොහෝ ප්‍රශ්න වලට විසඳුම තියෙනවා. දැන් ගාක් ඔය සාම්ප්‍රදායික දැන් අපි දකින්නේ සිල් අරගෙන වෙලා කවුරුහම මෙහෙම ඔළුව පහත් කරගෙන ඉඳලා ආයෙත් පස්සේ ගෙදර ගිහිලා වලිය අල්ලනෝ එළි වෙනකම් පහුවෙන්දා. මම මොන සීලයක්ද මේවා? මොන බුද්ධ ආගමේද මෙහෙම තියෙන්නේ? කිසිම එකක එහෙම නැහැ. ඒවා තියෙන්නේ හිත නිවා ගන්න ක්‍රමයක් විතරයි. අපි එහෙම එකක් කරන්නේ අපි සංස්කෘතික වෙලා ඉවරයි දැන්. ඒ නිසා දැන් අපි කරන්න ඕනේ මේ මොඩර්න් සොසයිටි එක නව සමාජයට මේ අලුත් අදහස් ටික එන්නත් කරන්න ඕනේ. එතකොට සීදී විනාශ කිරීම නැති වෙනවා. ඔය ළමා අපචාර ඔක්කොම නැති වෙලා යනවා. ස්ත්‍රී දූෂණයව නැහැ. ඒ සමාජය හරි පර්ෆෙක්ට්. දැන් අපි දන්නවා මේ සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කර පිදෙල් ක්‍රස්තෝ. එයා ජීවත් වෙච්ච ප්‍රදේශයේ ඔය කිසිම එකක් නැහැ. මොකද එයා කිව්වේ මට අවශ්‍ය මේ මිනිස්සුන්ට අලුත් චින්තනයක් ඇති කරවන්න. ඒක එයා දැන් සාර්ථක වෙලා තියෙන ඒ රටේ. ඉතින් අය අපිට කරන්න බැරි. ඉතින් ඒක තමයි බුද්ධ ධර්ම කියලා කියන්නේ. තව ප්‍රශ්න තියෙනවා අහන්න. කිසිම දෙයක වැඩක් නැහැ. දරුවාසනේ පුරා නම් ඉස්පිරිතාලේ එක්කන් යන්න ඕනේ. මිනිස්සු අර හැමතිස්සෙම ගෝත්‍රිකයිනේ. දැන් ඒගොල්ලෝ හිතනවා දැන් ඇත්තටම මං අහන ප්‍රශ්නයක්. දැන් ওই යුරෝපේ මිනිස්සු ළමෙක් අසනීපුනොත් කරන්නේ මොකද්ද? ඉස්පිරිතාලෙක ගිහිල්ලා බෙහෙත් අරන් දෙනවා. ඒ බාර වෙල වැඩක් නැහැ ඒකට. ඒතර මොන දෙවියට ඒ බාර වෙන්න ඕනේ? දැන් අපි හිතමු මේ ඩෙන්ගු හැදුනොත් කාටේ බාර වෙන්න ඕනේ? දෙවියන් නැහැ ඒකට. සරම් පොල්ට ඉන්නෝ පත්තිනි දෙයියෝ, කම්මුල් ගායටත් පත්තිනි දෙයියෝ, ඩෙන්ගු වලට මොන දෙවියෝ? දැන් කියහල්ලක උත්තර. දෙවියන් නැහැ බාර වෙන්නේ. ලෝකයේද ගොඩක් දියුණුයි. ඒවා ඒ ප්‍රාථමික යුගයේ මිනිස්සු හරියට බෙහෙතක් නැති කාලේ පාවිච්චි කරපු පොඩි ක්‍රම. මං හිතන්නේ අද ඒවට අපි යන්න ඕනේ නැහැ. අද අපි යන්න ඕන සාර්ථකම දේ අපට ප්‍රතිඵල පේන වෛද්‍ය විද්‍යාව පමණයි. මම ප්‍රශ්නයක් අහනවා. සිංහල වෙද මහත්තයෙකුට heart attack එකක් හැදුනොත් කොහෙටද එක්කන් යන්නේ? මට උත්තර දෙන්න. ඉස්පිරිතාලේ යන්නේ. එතකොට දැන් අපි කොයි වෙලාවක හරි සිංහල වෙදෙක් ළඟට බෙහෙත් ගන්න යන්න ඕනද? මට තේරෙන්නේ නැහැ කියලා. එයා යන්නේ heart attack හැදුනහම අපි යන්නේ ඉස්පිරිතාලෙටමනේ. මෙතන මොකක්ද අවුලක් තියෙනවා. එක්ක මේ වෛද්‍ය ක්‍රම ඩෙවලොප් වෙලා නැහැ.
නැත්තම් ඒගොල්ලෝ මොකක් හරි එක හිර වෙලා ඉන්නවා. මම හොඳට කල්පනා කරලා බලන්න. නැත්තම් සිංහල වෙද මහත්තයෙක් කියන්න ඕනේ නැහැ නේ. ඉස්පිරිතාලේ heart attack හැදුණා. මෙයා කියන්නේ බෑ මම බෙහෙත තියෙනවා. අර බෙහෙත ගේන්න මම ඒක බිව්වම මේක හරි කියලා. ඉතින් එහෙම එකක් නැහැ නේ අපිට වෙයි. අපි ගොඩාක් weak දුර්වලයි. જાතියක් වශයෙන්. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම කියන්නේ දැනට ඔය බාර වෙන ඒවා මේව කලයි කියලා අවුලක් නැහැ. නමුත් ඒවට හිර වෙන්න නම් එපා. හිර වුණොත් එහෙම ජීවිතේම ඉවර. අනික නැකත්. පුදුම විදියට නැකත් බලන්නේ. මොකට බලනවද මන් දන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. කිසිම මේ වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. හිතන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මම නම් කිසිම නැකතක් කවදාකවත් බලන්නේ නැහැ. මම හොඳට වැඩ කරගෙන යනවා. කිසි ප්‍රශ්නයක්වත් නැහැ. මිනිසුන්ගේ හිතේ මේ ඔක්කොම තියෙනවා. හිත හයියනම් කිසිම ගැටලුවක් නැතුව ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් හැම තැනම ප්‍රශ්න. තාම නැති. ඒක ඉතින් හොයලා බලන්න ඕන තියෙනවද කියලා. ඔව් මම දන්න කියන්න හදන එක. ඒ වුණාට අපි වෛද්‍ය විද්‍යාව කියලා අපි විශ්වාස කරන්නේ එක්කෙනෙකුට ප්‍රතිඵල ලැබෙන එකක් නෙමෙයි. සියල්ලටම හැම එකම ප්‍රතිඵල ලැබෙන්න ඕන. එච්චරයි තියෙන ප්‍රශ්නේ. කලාතුරකින් එහෙම ඉන්සිඩන්ට් සිද්ධි තියෙනවා. නමුත් අපි ඒක මත කියලා ඒක ඔක්කොටම ඇප්ලයි කරන්න යන්නේ නැහැ. ඒකේ අවුලක් තියෙනවා එතකොට. තව ප්‍රශ්න තියෙනවා. අවසර ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ඔබ වහන්සේ ඒකේ මේ කලින් ධර්ම දේශනාවක් මම අහනකොට මට එතනදී තමයි මේ ගැටලුව ආවේ. ඔබ වහන්සේ එතනදී කියනවා අපේ සිත බැව් බැම්මකට ආදේශ කළා ඒක දෝරේ ගලන්න ඉඩ දෙන්න කියලා. එතකොට දැන් දෝරේ ඔබ වහන්සේ කියනවා එක වෙලාවකට දෝරේ ගලන්න දෙන්න එපා. තව වෙලාවක කියනවා දෝරේ ගලන්න දෙන්න කියලා. හැබැයි අවස්ථානුකූලයි. එතකොට ඒක කොහොමද? දැන් ඔයාලට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕන. ඉස්සෙල්ලේ ඒ කියපු දහම් මඟ වඩන්න ඕන. වඩලා ඔයා සිත දෝරේ ගලලා ගිහිල්ලා තියෙන්නත් ඕන. දෝරේ ගලන් නැතුව තියාගෙන ඉඳලා ඉන්නත් ඕන. ඊට පස්සේ තමයි අහන්න ඕන දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒත් දැන් ඔය අහන්නේ අපි කියන්නේ අර මූද මොකද්ද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා කියලා. එතෙන්ට යන්න කලින් මෙයා අහනවා එතෙන්ට ගියාම කොහොමද කියලා. මම උත්තර දෙන්නේ නැහැ. ඔයා එතෙන්ට ගිහිල්ලා ඒකේදී අමාරු වැටුණායින් පස්සේ මම උත්තර දෙනවා. ප්‍රැක්ටිස් කරන්නේ නැතුව ඇහුවට උත්තර දෙන්න අරක ඒක තේරුමක් වෙන්නේ නැහැ. යාට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කියපුවා කරන්නේ. සිත දෝරේ ගලනවා කියන්නේ සමහර සිතුවිලි සිතට ආවම අපට ඒ දේ කරන්නම හිතෙනවා. එතකොට මොකද්ද කරන්නේ? කරන්න වෙනවා. එහෙම දැනලා නැහැ. දැනලා තියෙනවා. සමහර ඒවා හිතට ආවයන් පස්සේ කරන්න ඕන වෙන්නේ නැහැ. එහෙමත් වෙලා තියෙනෝනේ. එච්චරයි. ඒකත් පුද්ගල සාපේක්ෂකයි. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. සිත দমনය කරනකොට ඔය ක්‍රම අපට අවශ්‍ය වෙනවා. අවසර ස්වාමීන් වහන්සේ එතකොට දැන් හිතන්නකෝ අපිට කෙනෙක්ට බයින්ඩ් ඕන වුණා කියලා. රාජකාරී කරනකොට බනින්න ඕන නොතින් හොඳට බනිනවා. මං කියන්නේ ඒක. බනින්න නැතුව නම් ඉන්න නම් එපා. අපරාධයේ වචන ටිකයි අර කියන්න හිතාගත්ත දේවල් ටික. බනිනවා. ඇයි දැන් මොකද ප්‍රශ්නේ? එතකොට ඊට පස්සේ එතන ඒක බැන්නට පස්සේනේ. ඒ උත්තරේ දෙලි ඉවරයි. ඉතුරුව බැන්නට පස්සේ. සාමාන්‍යයෙන් හිත හොඳ මිනිස්සු ඇතුලේ මුකුත් තියාගන්න නැහැ කියවනවා. ඒක අහලා නැහැ. අහලා තියෙනවා. මොකටද පස්සේ වෙන්නේ මැරෙලි ඉවර වෙලා. ඉතින් ඒ මොකටද එහෙම හිතන්නේ මොකටද? ඔච්චර දුර හිතන්නේ මොකටද? ඈ? තරහ ගිහිල්ලා මොකටද බැන්නේ? හොඳ 100න් බනින්න එපා. ඒ මොඩකමට හිතෙන්නේ. ඒක හිතන විදිය වැරදි. හිතට මොකක් හරි දොස් කාට හරි මොකක් හරි කියන්න ආවොත් ඒක කියලා දාන්න. ඒක කියලා ඉවර වෙලා ඒක ගැන සතුටු වෙන්නත් එපා පශ්චාත්තාප වෙන්නත් එපා. දෙකේම තේරුමක් නැහැ. ඒ දෙකම කරන්නේ මාන්නේ තියෙන කෙනෙක්. එක්කෝ මම අන්නරයට මං දුන්න කුඩු වෙන්න කියලා එක්කෝ එයා හිතලා සතුටු වෙනවා. අපරාධනේ මං අරයට කිවි කියලා එයා මං කියන්නේ දෙකටම නැතුව ඉන්න කියලා. එයාගේ මාන්නේ තියෙනකොට තමයි දෙපැත්තට හිත යන්නේ. පැහැදිලිද? හිතට මොකක් හරි කියන්න ආවොත් ඒක ඒ වෙලේ කියලා ඉවර කරගන්න. ඒ ප්‍රශ්න ඉවර කරගෙන තියාගන්න. හිතේ මුකුත් තියාගන්න එපා. බණින්න හිතුනොත් බණින්න. එතකොට ඔයාට හොඳට නිරීක්ෂණය වෙන්න ඕන. ඔයාගේ හිත තුළ තරහ වැඩ කරන විදිය, වචන පිට වෙන විදිය ඒව ඔයා බලා ගන්න ඕන. නැතුව මේ කියන්නේ බණින්න කියලා මේ බැන බැන යන කියන එක නෙමෙයි. නිරීක්ෂණය කරන්න කියලා කියන්නේ. දැන් පැහැදිලිද? ඒ මානසික ක්‍රියාකාරකම් එක ජීවත් වෙන්න. හිතට කාමය ආවහම වැඩ කරන විදිය දිහා බලාගෙන ඉන්න. ඊර්ෂ්‍යාව ආවහම වැඩ කරන විදිය දිහා බලාගෙන ඉන්න. එතකොට ඒවා දිහා වැඩ කරන විදිය දිහා හොඳට සිහියෙන් බලන් ඉන්නකොට ඒ ඔක්කොම ශූන්‍ය වෙලා යනවා. හැටකාරයෝ තවත් හැට කරන අලුත්ම ස්ටයිල් එකේ ලස්සන සාරි දහස් ගණනක් එකම තැනකින් ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා කැමති මේක ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඔයා දැන්ම windy.lk එකට පිවිසෙන්න.